අර කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ බොහොම වැදගත් කොටසක්. මේ ටික වැදගත් වෙන්න හේතුව මේ පාඩම ඉදිරියට දිගින් දිගට යනවා. ඉදිරියට දිගින් දිගට යනකොට ඒකේ අර දිගින් දිගට ඉස්සරහට යනකොට වීජීය භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන සියලුම කාරණා වලට සියලුම පාඩම් වලට මේ කියන කොටස අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ කොටස හරියට අල්ලගන්න ලබන අවුරුද්ද හරි දේශීයෙන් වීජීය ප්‍රකාශන වල නැත්නම් බීජ ගණිතය කියන කොටසේ ගණනය කිරීම බහුතරයක් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ පාඩම පුළුවන් කියලා කියන්නේ. එහෙනම් කුඩා පොදු ගුණාකාරය අපි ගිය සතියේ කතා කරලා නැවතුවා සංඛ්‍යා කීපයක් කොහොමද කුඩා පොදු ගුණාකාරය ගන්නෙ, වීජීය පදවල කොහොමද කුඩා පොදු ගුණාකාරය ගන්නෙ කියලා. ඒකේ ගිය සතියේකේ වීඩියෝ එක දැන් තමයි දාන්න පුළුවන් උනේ. වීඩියෝ එකක් දාන්න බෑ ලේසියෙන්. හරිද? සෑහෙන්න වේලාවක් යනවා දාන්න. මේක හදන්න ඕන දාන්න ඕන. ඒක නිසා තමයි ඒක ප්‍රමාදයක් සිද්ධ වුනේ. ඊට වඩා පන්තියේ මේ පාඩමේ සම්බන්ධ වෙලා ඉන්නත් ඕන කට්ටියම නැත්නම් ඔය පුරුද්දකට ගත්තොත් එහෙම දිගට දාන්නෙත් නෑ ඉතුරුත්. හරිනේ? ඒක නිසා පාඩමේ ඉඳලා මේ වෙලාව හදාලම පාඩම අල්ලගන්න. කුඩා පොදු ගුණාකාරයේ වීජීය පදවල කුඩා පොදු ගුණාකාරයට පස්සේදී අපි කතා කළා වීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය කියන එක. අපි පොඩ්ඩක් ඒක කතා කරලා එතනින් ගණනකට යමු. පටන් ගන්න. x වර්ග ධන 7x මම ප්‍රකාශන ටික දිගට ලියනවා. ඔයගොල්ලෝ ඉදිරියෙන් සාධක කරලා ලියා ගන්න. අන් ප්‍රකාශන තුනක් තියෙනවා. මේ තුනේ කුඩා පොදු ගුණාකාරය ගන්න කලින් ඉස්සෙල්ලා මේ ටික සාධක වෙන් කරගෙන ඉන්න ඕන. x වර්ග ධන 7x පොදු සාධක එළියට අරගෙන ලියන්න. 5x ධන 35 පොදු සාධක එළියට අරගෙන ලියන්න. x වර්ග ධන 9x ධන 14 ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තියෙන්නේ. මේක සාධක වෙන් කරලා ලියා ගන්න. හරි. කරම්බාන සාධක කඩාගෙන යමු. x වර්ග ධන 7x සාධක කරනකොට ඔයගොල්ලෝ පේනවා පොදු සාධක x අකුර එළියට එනවා. x එළියට ආවම පස්සේදී x එකතු කිරීම 7 තමයි වරහන් ඇතුළට ඉතුරු වෙන්නේ. ඊළඟට 5x ධන 35 එළියට එනවා 5. 5 කියන අගේ එළියට ආවම පස්සේදී පළවෙනි පදේ 5න් බෙදුනම පදේ x ඉතුරුයි. ඊට පස්සේ 35ට 5 ඒවා 7ක් තියෙනවා. පොදු සාධකය මෙතන 5 5 කියන අගේ එළියට එනවා x ඉතුරුයි. ඊළඟට 35 5න් බෙදුනම 7ක් එනවා. මෙතන ත්‍රිපද වර්ගයේ ප්‍රකාශනය. මෙන්න මේක සාධක කඩන අමතකයට මම ආයි පාරක් කියනවා. මොකද මේ ටික නැතුව ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැ. මේ දෙක ගුණ කලම් පදේ ඉන්නේ 14 හැදෙන ක්‍රම ටික තමයි x පරක් 14 සහ දෙවරක් 7 කියන ටික. මෙතන ගුණිතය ධනාගයක් නිසානේ මේ සෑහෙන කතා කරලා තියෙනවා. මෙතන අගය ධනාගයක් නිසා මෙතන මැද තියෙන පදය හැදෙන්නේ මෙතන තියෙන දෙකක් එකතු වෙලා එහෙනම් එකතු වෙන්න ඕන 1යි 7යි කියන අගයන් දෙක x වර්ග 9 ලියනවා කොටස් දෙකක් විදියට 2x 7යි 14 මේක ධනාගයක් මේකත් ධනාගයක්. මයික් ඔන් කරන්න එපා හොඳේ. මාක්කුගේ මයික් ඔෆ් කරලා දාන්න ඕන ඉවරයි වැඩි. හරි. මේ දෙකෙන් එළියට ගන්න පුළුවන් දෙකගේ x කියන සංකේතය. එතකොට x ධන දෙකක් එනවා. මෙතනින් එළියට එනවා 7ක්. 7 එළියට ආවම 14ට 7 ඒවා 2යි. එහෙනම් x ධන දෙක දෙකටම පොදුයි. ඊට පස්සේ ඊළඟ වරහන් ඇතුළත එනවා x ධන 7. මෙන්න මේ ටිකේ කිසිම මෙතෙන්ට ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? මේක අස්සට උග ලියන්න යන්නත් එපා. ඔයගොල්ලෝ පැත්තක වෙන් කරලා සාධක ගන්න. එහෙනම් මෙතෙන්ට ලියන්න පුළුවන් සාධක දෙක x ධන 2 සහ x ධන 7 කියලා සාධක දෙක ගන්න පුළුවන්. මේ සාධක වෙන් කිරීම කියලා දුන්නේ අමතකයට මතක් වීම සඳහා. හරිද? නැත්නම් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න අපි සාධක වෙන් කරගෙන ඉවරයිනේ. සාධක වෙන් කරලා ඉවරයි. අපි මේකෙන් ගන්නවා එක් ඒවායින් ගන්න පුළුවන් විශාලම සංකේත සංඛ්‍යා සහ ප්‍රකාශන. අපි මුලින්ම සංඛ්‍යා ගමු. සංඛ්‍යා කියලා කියන්නේ වරහන් වලින් පිටවෙලා තියෙනවා නම් මොනවා හරි. වරහනින් පිටන මෙතන 5 කියන සංඛ්‍යාව තමයි තියෙන්නේ. ඊළඟට සංකේත වලින් එළියට ආපු සංකේත වලට x අකුරු විතරයි තියෙන්නේ. x වල දෙවෙනි බලයක් මොකුත් නැහැ.
ඊළඟට ප්‍රකාශන ගත්තොත් එහෙනම් ප්‍රකාශන එකිනෙකට සමානව තියෙනවා හැම එකේම x ධන 7 x ධන 7 හැම එකේම පළවෙනි බලයෙන් තියෙන ඒක නිසා x ධන 7යි ඊළඟට තියෙනවා මොකද්ද වෙනස් එකක් x ධන 2 එහෙනම් මෙන්න කුඩා පොදු ගුණාකාරය තමයි 5x වාරයක් x ධන 7 වරක් x ධන 2 කියලා කියන්නේ කුඩා පොදු ගුණාකාරයේ විදිහට මේක අපිට ගන්න පුළුවන්. හරි. දෙන්න තව එකක් බලන්න එනම් මේක හදන්න. x වර්ග ඍණ 3x 4x ඍණ 12 අනිත් එක x වර්ග ඍණ 7x ධන 12. ඉස්සෙල්ලා මේ ටික සාධක කඩා ගන්න. x වර්ග ඍණ 3x 4x ඍණ 12 x වර්ග ඍණ 7x ධන 12 කියන ටික සාධක කඩන්න. සාධක කඩලා බලමු මොකද කරන්න කියලා. ප්‍රකාශන දෙකයි එතන තියෙන්නේ. හරිනේ බලමු අපි. මෙන්න පළවෙනි එක x වර්ග ධන 4x ඍණ 12 නේ තියෙන්නේ මෙන්න වරහන් දෙක. වරහන් දෙක දාගත්තා. දෙකේම මුලට x අකුර එන්න ඕන. ගුණ කළාම 12ක් එන්නයි එකතු කළාම 4ක් එන්නයි ඕනේ. එහෙනම් 12 හැදෙන ක්‍රම ටික අපි ලියමු මෙන්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක නැතුව බෑ ගොඩක් පාඩම් ඉස්සරහට යන්න. x වරක් 12න් දෙවරක් 6න් සහ තුන් වරක් 4න්. හැබැයි මේ දෙක ගුණ වුණාම අපිට පේනවා මෙතෙන්ට එන්නේ ඍණ 12ක් කියලා. එහෙනම් කියලා දිනනවා මේ යගේ ඍණාගයක් නම් එන්නේ අනිවාර්යයෙන්ම වෙන්න ඕන දේ මොකද්ද? මෙතන තියෙන එකකින් එකක් අඩු වෙලා තමයි මැදට තියෙන ගාන හැදෙන්නේ. 4ක් නේ හැදෙන්න ඕන. 4ක් හැදෙන්නේ 6න් දෙකක් අඩු වෙලා. මෙන්න එහෙනම් මෙතෙන්ට 6 ලිව්වා මෙතෙන්ට 2 ලිව්වා. ලිව්වා මේකේ ලකුණ ධන කළා මේකේ ලකුණ ඍණ කළා. හේතුව මොකක්ද? 6න් දෙකක් අඩු වුණාම තමයි 4ක් හැදෙන්නේ. ඒක නිසා ලකුණු දෙක වෙනස් වෙලා තියෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි ධන 4ක් එන්න නම් වැඩි එකේ ලකුණ ධන වෙලා තියෙන්නට ඕන. මේ ගොඩාක් කියාපු දේවල්. ඊළඟ x වර්ග ඍණ 36 36 කියලා කියන්නේ 6 වර්ගය 6 වර්ගය නිසා අපිට ලියන්න පුළුවන් x ධන 6 සහ x ඍණ 6 කියන සාධක දෙක. බලන්න එනම් දැන් එකිනෙකට සමානය බලනවා x ධන 6 දෙකේම තියෙනවා ඒක නිසා ඒක ලියාගත්තා. විශාලම බලවල බලන්න දෙයක් නැහැ. මෙතනක් පළවෙනි බලය මෙතනක් පළවෙනි බලය. ඊළඟට x ඍණ 2 තියෙනවා ආයෙ තියෙනවා x ඍණ 6. ඔන්න ඔය ටික තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. හරිද? ඊළඟ ගණනට ගියොත් එහෙම මෙන්න බලන්න. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක නිසා ගණන දුන්නේ. බලමු අපි කී දෙනෙක් ගාරි ගිහිල්ලාද කියලා. x වර්ග ධන 4x ධන 4 මේකත් අර වගේම සාධක දෙකක් දාග මේ වරහන් දෙක දාගත්ත කියමුකෝ. මෙතන 1යි 4යි ගුණ වුණාම 4යි 4 එන්නේ 4 හැදෙන ක්‍රම තියෙන 1 වරක් 4 සහ දෙවරක් 2 කියන අවස්ථා දෙක. එහෙනම් මැදට එකතුව 4ක් වෙන්න නම් අනිවාර්යෙන් එකතුව කරලා එපා ගන්න. මොකද මෙතන ධන 4ක් නේ. එහෙනම් 2යි 2යි එකතු වෙලා එන්නේ. ඒක නිසා මෙතෙන්ටත් 2 මෙතෙන්ටත් 2 දෙකේම මුලට x අකුර ලියුවා. දෙකම ධනාගයන් දෙකක් වෙන්නට ඕන. දෙකම ධනාගයන් දෙකක් වෙන්නට ඕන. හරිද? එහෙනම් දෙකම ධනාගයන් දෙකක් වෙනකොට මෙන්න මේ දෙකේ පොඩි වෙනසක් විශේෂත්වයක් තියෙනවා. මෙච්චරට හදපු ගණන් වලට වඩා x ධන 2 x ධන 2 කියලා කියන්නේ බලන්න x ධන 2 වර්ගය තමයි මෙතෙන්ට එන්නේ. x ධන 2 වර්ගය කියලායි මේක ලියන්නට වෙන්නේ. x ධන 2 වර්ගය x ධන 2 වර්ගය කියලා තමයි මේක ලියන්න වෙන්නේ. හරිද? ඊළඟට මෙතන මේක ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා x ධන 2 එනවා x ඍණ 2 එනවා. එහෙමනම් මෙතන x ධන 2 වරක් x ධන 2 කියලා තියාගන්න බෑ. x ධන 2 වරක් x ධන 2 කියන එක අපිට ලියන්න වෙනවා x ධන 2 වර්ගය කියලා. මොකද මේ ප්‍රකාශන දෙකම සාධක දෙකම එකිනෙකට සමානයි. අන්න එහෙමනම් දැන් තමයි ගන්නෙ විශාලම බලන්න x ධන 2 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. හැබැයි පුතේ මෙතන x ධන 2 දෙවෙනි බලය මෙතන x ධන 2 පළවෙනි බලය. එතකොට එන්නේ x ධන
දෙකේ දෙවෙනි බලය අනිත් එක එනවා x ඍණ 2 කියලා. විශාලම බලය අනිවාර්යෙන් එන්නට ඕන. හරි? x ධන 2 x ධන 2 කියලා එන්නේ. ඒක අපිට ලියන්න පුළුවන් x ධන 2 වර්ගය කියලා. x ධන 2 වර්ගය කියලා ලිව්වන් පස්සේදී ඒක තමයි මෙතන පළවෙනි බලය, මෙතන දෙවෙනි බලය. විශාලම එක වෙන්නේ x ධන 2 දෙවෙනි බලය. ඊළඟට x ඍණ 2 බැලුවා. ඒක ඉතින් කොහොමද ඒක විතරමයි තියෙන්නේ. ඒක ලියලා ගන්න. හරි ගියපු අය ගොඩක් අය නැති බව මම දන්නවා. මොකද ගොඩක් අය x ධන 2 වරක් x ධන 2 කියලාමයි යෝක තියන්නේ. x වර්ග ධන 6යි x ධන 9 x වර්ග ඍණ 9 x වර්ග ඍණ 6යි x ධන 9 බලමු. මොන ප්‍රකාශන තුනක් තියෙනවා සාධක කඩන බලන්න. මේට සමාන අවස්ථාවක් x වර්ග ධන 6යි x ධන 9 x වර්ග ඍණ 9 x වර්ග ඍණ 6යි x ධන 9 කියන අවස්ථා තුන. සාධක කඩ ලියා ගන්න ඉස්සර වෙලා. මේක විශේෂ අවස්ථාවක් කියවනේ. මම මෙතන ලියන්නම් මේ දෙක නැවත x වර්ග අඩු කිරීම xy x අකුර පිටට ආවම වරහන් ඇතුළට එනවා x අඩු කිරීම y ඊළඟට තියෙනවා y වර්ග අඩු කිරීම xy මේකෙන් එළියට එන්නේ y අකුර වරහන් ඇතුළට එනවා x අඩු කිරීම y කියලා. ඔන්න ඔහමනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකේ බලන්න මේ වරහන් ඇතුළේ තියෙන ප්‍රකාශන දෙක ගත්තන් පස්සේ පළවෙනි වරහන් ඇතුළේ තියෙන්නේ x අඩු කිරීම y දෙවෙනි වරහන් ඇතුළේ තියෙන්නේ මෙතන මම ලියපු එක වරද්දලා ඔන්න හැදුවා y අඩු කිරීම x කියලා. එහෙනම් මෙතන තියෙන x අඩු කිරීම y මෙතන තියෙන්නේ y අඩු කිරීම x. x අඩු කිරීම y අනිත් එකේ සහ මේකේ මේ දෙකේ තියෙන එතකොට ප්‍රකාශන දෙක වෙනස් කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. x අඩු කිරීම y y අඩු කිරීම x මේ දෙක අපිට පත් කරන්න පුළුවන් එකම ප්‍රකාශනයක් බවට. කරන්න තියෙන්නේ මොකක්ද? මෙන්න මේකේ y අඩු කිරීම x සහ x අඩු කිරීම y කියන එක මෙන්න මේ දෙක මාරුනා නන්නේ මේ යගේ මෙතෙන්ට ගිහිල්ලා මේ යගේ මෙතෙන්ට ආවනම් මේක බවට පත් වෙනවානේ. මේක ටිකක් විශේෂයි. මේක අමාරුයි. ගොඩක් වෙලාවට 180ක් 90ක් ළමයි මේ ගණනාවොත් එහෙම වරද්දනවාමයි. මම මේ දැන් කිව්වත් ගොඩක් වෙලාවට බහුතරයක් පිරිසක් ඕක වරද්දනවා. හරිද? එහෙනම් මෙන්න මේක x අඩු කිරීම y නිසා මේකත් අපි හදා ගන්න ඕනේ x අඩු කිරීම y බවට. එහෙම වෙනවා මේකේ පද දෙක මාරු වුණා නම්. හැබැයි පුතේ නිකම්ම පද දෙක මාරු කරන්න බෑ. මේකේ ඍණ ලකුණක් එළියට ගන්න ඕන. නැත්නම් ඍණ එකක් එළියට ගන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා ඍණ ගණනකින් බෙදුවොත් එහෙම මොකද්ද වෙන්නේ? ඍණ ගණනකින් බෙදුවොත් ලකුණු මාරු වෙලා යනවා. මම මෙන්න මේ පැහැදිලි කරන්නම් මෙන්න. 2x ඍණ 3y කියලා කියමු. ඍණ එකෙන් බෙදනවා. මේක 2x නේ. මේ දෙකම ඍණ එකෙන් බෙදන්නට ඕන. මෙන්න මේකේ පද දෙක වෙන වෙනම ගන්න. 2x කියන එකයි මෙන්න 2x ඍණ 3y. 2x කියන එක ඍණ එකෙන් බෙදුවොත් එන්නේ ඍණ 2x. ඊළඟට ඍණ 3y කියන එක ඍණ එකෙන් බෙදුවොත් ඍණයි බෙදුනම ධනයි. එතකොට එන්නේ 3y කියන එක. ඔන්න ඔහොම තමයි ප්‍රකාශන දෙක එන්නේ. හරිද? ඍණ එකෙන් බෙදුවොත් ලකුණු මාරු වෙනවා. මේ ධනව තියෙන එක ඍණ වෙනවා. ඍණව තියෙන එක ධන බවට පත් වෙනවා. අන්න එහෙනම් ඒ වගේ මේක ඊතරම් පැහැදිලි නැතුව ඇති. හරි ගණන් ටිකක් හදාගෙන යනකොට ඔලුවට වැටෙන්නේ. බලන්න. මේකේ පද දෙක මාරු කරගන්න ඕන නිසා ඍණ එකක් මේ විදිහට එළියට ගන්නවා. මේ දෙකෙන් ඍණ එකක් එළියට ගන්නවා. ගත්තම මේ y නේ තියෙන්නේ. y කියන එක ඍණ y වෙනවා. ඍණ x කියන එක ධන x බවට පත් වෙනවා. ඒක අපි තා පොඩ්ඩක් මෙන්න මෙහෙම හදලා ලියනවා. මේ දෙක මාරු කරලා ධන පදයේ මුලට ලියලා ඍණ පදයේ දෙවෙනියට ලියනවා. බලන්න එතකොට කලින්කේ x වෙන y වගේ මේකෙත් y ඍණ x කියන එක x වෙන y බවට පත් වෙලානේ. මේක හදන්න මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. හරිද? මේ කීප එක සමහරක් විට ඕගොල්ලන්ට පැහැදිලි නැතුවත් ඇති. මෙන්න මේ වගේ වෙලාවක ඕගොල්ලන්ට කරන්න තියෙන පුංචි දෙයක්. y අඩු කිරීම x නේ තියෙන්නේ. මේක x අඩු කිරීම y බවට පත් කරගන්න කරන්න ඕන මොකද්ද? මේක මේ විදිහටම තියෙද්දි ධන ඍණ එකක් එළියට. ඍණ එකක් එළියෙන් දාලා වරහන් ඇතුලේ මේ දෙක මාරු කරලා ලියනවා. x අඩු කිරීම y. ඕක විශේෂ අවස්ථාවක්. හරිද? කලාතුරක යෙදෙන්නේ හැමදාම යෙදෙන්නෙත් නැහැ. මම අර කියපු වගේ හැදන්න දුන්නොත් ගාන
180ක් 90ක් වරද්දනවාමයි 90ක් 90ක්ම වරද්දනවා බොහොම සුළු පිරිසක් තමයි මේ ගණනය කිරීම කරන්නේ බහුතරයක් කරන්නේ නැහැ එහෙනම් මෙන්න අයිපාරක් කියන්නම් මේ වගේ වරහනක පද දෙකක් මාරු කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් පද දෙකක් මාරු කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඍණ එකක් එළියට ගන්න මේකේ පද දෙක මාරු කරලා ලියන්න x අකුර මුලට ගන්නවා y අකුර පිටිපස්සට දාලා ලියන්න හරිද දැන් හරි දැන් බලන්නකෝ දැන් මේක නෙමෙයි අපි ගන්නෙ මේක බලන්න මේ වෙනස් ඒවා සංඛ්‍යා වලින් මෙතන සංඛ්‍යාව මෙතන තියෙන සංඛ්‍යාව ඍණ 1 එහෙනම් ඍණ 1 තමයි ගන්න පුළුවන් සංඛ්‍යාව සංකේතය මෙතනින් x අකුර මෙතනින් y අකුර එහෙනම් x සහ y කියන දෙකම ගන්න වෙනවා ඊට පස්සේදී පළවෙනි එකේ තියෙනවා x අඩු කිරීම y ඒකමයි මෙතනක් තියෙන්නේ අලුතෙන් ආයෙමත් ගන්න දෙයක් නැත්තේ නැහැ හරිද මේක ගණන විශේෂත්වය තමයි ඉගෙන ගන්න පද දෙක මාරු කර ගන්නයි අවශ්‍ය උනේ පද දෙක මාරු කර ගන්න අවශ්‍යතාවය නිසා y අඩු කිරීම x අඩු කිරීම y බාටපත් කරන්න අවශ්‍යතාවය නිසා අපි කලේ ඍණ එකක් එළියට අරගෙන මේකේ පද දෙක මාරු කළා x අකුර මුලට ගත්තා y අකුර පිටිපස්සට දැම්මා තියරියක් විදිහට කවුරු හරි පැහැදිලි කරන්න කියලා කිව්වොත් එම් පැහැදිලි කරන්න වෙන්නේ ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් එහෙම ලකුණු මාරු වෙනවා ඍණ ධන පදය ඍණ වෙනවා ඍණ පදය ධන බවට පත් වෙනවා ඔකයට මෙහෙම ලියලා තියන්න x අඩු කිරීම y කියන එක අපට සමානයි කියලා ලියන්න පුළුවන් ඍණ 1 වරක් y අඩු කිරීම x x අඩු කිරීම y කියන එක ලියන්න පුළුවන් ඍණ 1 වරක් y අඩු කිරීම x මෙතන x මුලින් තියෙන්නේ මෙතන y මුලින් තියෙන්නේ හැබැයි ඍණ එකක් එළියට ගත්තපු නිසා මේ දෙකම එකිනෙකට සමාන විදිහට තමයි ගන්න තව එකක් දෙන්නන්නේ 5x අඩු කිරීම 15 5x අඩු කිරීම 15 අනිත් එක 3y අඩු කිරීම xy sorry 3y අඩු කිරීම 3xy පොඩක් 5x අඩු කිරීම 15 අනිත් එක දොළහයි අඩු කිරීම තුනයි y වර්ග මකුවා ඒක හදන්න එපා පොඩ්ඩක් මේක හදන්න 3x අඩු කිරීම 3y y වර්ග අඩු කිරීම xy 3x අඩු කිරීම 3y y වර්ග අඩු කිරීම xy 3x අඩු කිරීම 3y y වර්ග අඩු කිරීම xy කියන දෙක
මේකේ පද දෙක මාරු කරගන්න අවශ්‍ය නිසා එළියට ගත්ත ඍණ එක පද දෙක මාරු වුණා. එහෙමනම් දැන් සංඛ්‍යා වලින් ගන්නවා ඍණ එක, සංකේත වලින් y අකුර ගන්නවා, තව 3 කියන අගයක් ගන්න වෙනවා. මේකේ පොඩ්ඩක් මේ ටික මොකනවා පස්සේ ලියා ගන්න බලාගෙන. හරිද? සංඛ්‍යා වලින් ඍණ 1 තියෙනවා, 3 කියන අගය තියෙනවා, y අකුර තියෙනවා. ප්‍රකාශන වලින් x අඩු කිරීම y තියෙනවා. එහෙනම් මේක ගුණ වුණාම ඍණ 3 වරක් එක ඍණ 3යි y වාරයක් x අඩු කිරීම ඍණ 3යි y වාරයක් x අඩු කිරීම y කියන එක තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේ ඍණ 1යි 3යි දෙක ගුණ කරලා තමයි අපි ඍණ 3 කියන අගය ගත්තේ. හරි කියපු අය ඒ ටික දෙනයි ඇත්තේ. හොඳේ සියලු දෙනාගේම හරි ගිහිල්ලා නැතුව ඇති. ඒ අය දැනගන්න විතර මෙන්න මේ වගේ පද දෙක මාරු කරන අවශ්‍යතාවයක් වුණොත් එහෙම ඍණ එකක් එළියට ගන්නවා කියලා. ඊළඟන්නේ සාධක වෙන් කරගන්න නැති නේද? සාධක වෙන් කරන් පස්සේ මෙතන x වර්ග එකතු කිරීම 2xy එකතු කිරීම y වර්ග කියලා එන්නේ. ඊට බලන්න මම මේකේ සාධක වෙන් කරන විදිය ලියනවා. මොකද මීට වඩා මෙච්චරලා හදපු ගණන් වලට වඩා පොඩි වෙනසක් තියෙන නිසා මේ දෙකනේ ගුණ කරන්නේ. මේ දෙක ගුණ කළාම ඉන්නේ x වර්ග සහ y වර්ග. මෙතන ඉදිරි එක හැදින ක්‍රමයේ ඉතින් x වරක් එක කියන එක විතරයි. වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. එක හැදෙන්නේ එක් වරක් එකෙන්. හරි? එහෙනම් දැන් මෙන්න ප්‍රකාශනය ලියා ගන්නවා x වර්ග එකතු කිරීම 2xy එකතු කිරීම y වර්ග බලන්න. මැදට දෙකක් නේ ඕන දෙකක් හැදෙන්නේ 1 1 එකතු වෙලානේ. එහෙනම් මෙතන ලියන්න වෙන්නේ 1xy සහ 1xy එකතු කිරීම y වර්ග. මේකත් තින් අමාරුයි. හොඳේ මේක සාධක පාඩමේ අවසානයේට අමාරුවට කතා කරපු එකක්. එහෙනම් මෙතනක් දාන මෙතනක් දාන මේ දෙකේ එළියට එනවා x අකුර එතකොට එනවා x එකතු කිරීම y මේ දෙකෙන් එළියට එනවා y අකුර එතකොට එනවා x එකතු කිරීම y දෙකේම තියෙන x එකතු කිරීම y වරහන ඇතුලේ පළවෙනි වරහන මුල x දෙවෙනි වරහන මුල එකතු කිරීම y එතකොට බලන්න මේ ප්‍රකාශන දෙකම එකිනෙකට සමානයි ඒක නිසා අපි ලියන්නේ x එකතු කිරීම y ගේ වර්ගය කියලා x එකතු කිරීම y ගේ වර්ගය කියලා තමයි ලියන්නේ. හරි? එහෙනම් මෙතෙන්ට සාධකය එන්නේ x එකතු කිරීම y ගේ වර්ගය තමයි එන්නට ඕන. x එකතු කිරීම y ගේ වර්ගය එනවා. ඊට පස්සේ බලන්න මෙතන මෙන්න මේකත් අර විදියට මේකම නෙමෙයි තියෙන්නේ. හැබැයි පුතේ මෙතන ඍණ දෙකක් මැදට එන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පැහැදිලි වෙන්න ඕන මේකේ මැදට ධන දෙකක් එද්දි දෙකම ධන නම් මේත් එකමනේ තියෙන්නේ ඊට වඩා පොඩි වෙනසක් තියෙන ඍණ ලකුණ අප එක විතරයි. එහෙනම් මෙතෙන්ට ලියනවා x අඩු කිරීම y ගේ වර්ගය. මෙතන ධන නිසා x එකතු කිරීම y ගේ වර්ගය වුණා. මෙතන මැද ඍණ නිසා ඒත් එකතු වෙලා තමයි දෙකක් හැදෙන්න ඕන. එතකොට දෙකම ඍණාගයන් දෙකක් x ඍණ y සහ x ඍණ y. ඒක නිසා අපි ලියන්නේ x ඍණ y ගේ වර්ගය කියලා. බලන්න එහෙනම් විශාලම බල ගන්න වෙන්නේ x එකතු කිරීම y ගේ වර්ගය සහ x අඩු කිරීම y ගේ වර්ගය තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. ඔය වගේ තව අවස්ථාවක් හරිද? මේ කතා කළම් පස්සේ වුණ පාඩමේ තියෙන තියරි කොටස් ඉවරයි. ඒ කියන්නේ මේක ඔයගොල්ලෝ තියරියක් විදිහට කියලා දෙන්න ඕන කාරණයක් මේ කතා කරන්නේ බලා ගන්න. x වර්ග අඩු කිරීම 7xy එකතු කිරීම 12y වර්ග අනිත් එක x වර්ග නෙමෙයි sorry y වර්ග ඍණ 7xy එකතු කිරීම 12y x වර්ග x වර්ග ඍණ 7xy අඩු කිරීම 12y වර්ග තව ලේසි කරන්න නැහැ පොඩක් ඉන්න ඔයිටක් වඩා පටන් ගන්න තරම අමාරු කරුවොත් ඒ අමාරුයි ගන්න ඔක්කොම ටික පාලා යනවා x වර්ග අඩු කිරීම 2xy එකතු කිරීම y වර්ග y වර්ග අඩු කිරීම 2xy එකතු කිරීම x වර්ග බලන්න
සියලු දෙනාටම නම් සාධක කඩා ගන්න බෑ කියලා මම දන්නවා. මොකද සාධක පාඩමේ අවසාන ටික හරියට කරපු නැති අය සමහරක් වෙලට මැදදි පාඩමට සම්බන්ධ වෙච්ච කට්ටිය ඇති. හරිද? පස්සේදී කතා කරලා සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලොන්ට අමාරු ඒ සාධක කඩන කමන්නේ බලන්න පුළුවන්ද කියලා සාධක කඩා ගන්න. x වර්ග ඍණ 2xy එකතු කිරීම y වර්ග y වර්ග අඩු කිරීම 2xy එකතු කිරීම y වර්ග. හරි බලමුනේ x වර්ග ඍණ 2xy එකතු කිරීම y වර්ග මෙන්න සාධක පාඩම බැරි කෙනෙකුට මම සාධක කඩලා පෙන්නනවා x වර්ග නිකන් මැජික් කරලා පෙන්නනවා වගේනේ සාධක කඩලා පෙන්නනවා කියලා කිව්වම හරි x වර්ග ඍණ 2xy එකතු කිරීම y වර්ග මේක හැදුවා අපි එකපාරක් නේ ආයි අමුතුවෙන් හදන්න දෙයක්වත් නැති ගානක් මේ දෙක ගුණ කළාම එකක් එන්නේ එක එන්නේ එහෙනම් 1xy සහ 1xy එකතු කිරීම y වර්ග මේකත් ඍණ මේකත් ඍණ වෙන්නට ඕන මේ දෙකෙන් එළියට එනවා x අකුර x අඩු කිරීම y මෙතනොත් එළියට එනවා y අකුර එතකොට මේක ඇතුළට එන්නේ x අඩු කිරීම y එහෙනම් වරහන් දෙක ඇතුළේම x අඩු කිරීම y තියෙනවා පළවෙනි එක මුල x දෙවෙනි එක මුල අඩු කිරීම y දැන් ලියන්න පුළුවන් x අඩු කිරීම y ගේ වර්ගය කියලා x අඩු කිරීම y ගේ වර්ගය කියලා ලියුවා හරිද එහෙනම් මෙතෙන්ට ලියවෙනවා x අඩු කිරීම y ගේ වර්ගය කියලා එකේ සාධක වෙන් කළාට පස්සේදී ඊළඟට මේක සාධක වෙන් කළොත් මේක බලන්න මේකේ y වර්ගයේ මුලට තියෙන. එතකොට y වර්ග ඍණ 1xy ආයිමත් ඍණ 1xy එකතු කිරීම x වර්ග. මේ දෙකෙන් එළියට y අකුර එළියට එනවා. එතකොට y එළියට ආවම y ඍණ x එන්නේ. හරිද? ඊළඟ මෙතනක් තියනනේ මෙතනත් එතකොට එළියට ගන්න වෙන්නේ මොකක්ද? මේ දෙකේ පොදු සාධකයේ විදිහට අපි එළියට ගන්නේ අඩු කිරීම x කියන එක. x එළියට ආවම මෙතෙන්ට එනවා y ඍණ x. එහෙනම් දෙකේම තියනවා බලන්න පුතේ y ඍණ x වරහන් දෙක ඇතුළේම ආයි වරහනක් දැම්මා. මෙතෙන්ට y අකුර මෙතෙන්ට ඍණ x. දෙකේම එහෙනම් තියෙන්නේ මොකද්ද? y ඍණ x ගේ වර්ගය කියලා තමයි තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට අපිට ලියන්න පුළුවන් y ඍණ x ගේ වර්ගය කියලා. y ඍණ x ගේ වර්ගය. මේ දෙක මොකද කළේ? මේ දෙකෙන් ගත්තද ඍණ එකක් එළියට. මෙතන පද දෙක මාරු කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා කියනනම් කිව්වනේ නේ පද මාරු කරන්න අවශ්‍ය නම් මේකේ ගන්න කියලා මේ පද දෙකේ මේකේ පද දෙක මාරු කරන්න ඕන නම් ඍණ එකක් එළියට ගන්න කියලා කිව්වනේ. හැබැයි මේ ඍණ එකක් එළියට ගැනීම දැන් අවශ්‍යතාවයක් නැහැ. හේතුව මෙන්න මේක x ඍණ y ගේ වර්ගය කියලා කිව්වත් y ඍණ x ගේ වර්ගය කියලා කිව්වත් මේ දෙකම එකිනෙකට සමානයි. x අඩු කිරීම y ගේ වර්ගය කිව්වත් y අඩු කිරීම x ගේ වර්ගය කියලා කිව්වත් මේ දෙකම එකිනෙකට සමාන වෙන විදිහටයි තියෙන්නේ. හරිද? y ඍණ x ගේ වර්ගය හා x ඍණ y ගේ වර්ගය කියන දෙකම එකිනෙකට සමානයි. ඒතකොට ඔයගොල්ලෝ ප්‍රශ්නයක් ඇදිනේ. මෙන්න මෙහෙම ලියනකොට x අඩු කිරීම y කියන එක ලියුවේ සමානයි කියලා ඍණ එකක් එළියට අරගෙන තමයි මේ y අඩු කිරීම x කියලා ලියුවේ. ඒ කියන්නේ මේකේ පද දෙක මාරු කරන්න ඕන නම් ඍණ එකක් එළියට ලියන්න ඕන උනා. හරිද? මේක අනිවාර්යෙන්ම වරද්දනවා. මොකද මම මේක ළඟ තියාගෙන උගන්වලත් වරද්දන කට්ටිය ඉන්නවා. 11 දරේ පන්ති වල ටික දෙනෙකුට මේක උගන්වලා තියෙනවා. x ඍණ y නම් පද දෙක මාරු කරන්න ඕන නම් ඍණ එකක් එළියට ගන්නවා. එතකොට ඔයගොල්ලෝගේ තර්කය වෙන්නේ මෙතනත් x ඍණ y තියෙනවා. ඒකේ පද දෙක මාරු කරන්න ඕන නම් ඍණ එකක් එළියට ගන්න ඕන නැද්ද? ඍණ එකක් එළියට ගන්නවා. හැබැයි වර්ගය තියනවනේ නේ. වර්ගය තියෙන නිසා ඍණ එක එළියට ආවන් ඍණ එක වර්ග වෙනවා. ඍණ එකේ වර්ගය බාටපත් වෙනවා. ඍණ එකේ වර්ගය කියලා කියන්නේ ධන එකයි. එහෙනම් x ඍණ y ගේ වර්ගය කියලා කිව්වත් y ඍණ x ගේ වර්ගය කිව්වත් දෙකම එකිනෙකට සමානයි. මෙන්න මේ උදාහරණය සමහරක් වෙනවා කිව්වම ඔයගොල්ලෝ පැහැදිලි වෙයි මොකද්ද මේ කියන්නේ කියලා. බලන්න. 5 ඍණ 2 වර්ගය කියලා එකක් ගන්නවා. අනිත් එක 2 ඍණ 5 වර්ගය කියලා එකක් ගන්නවා. මේ දෙක මාරු වෙලානේ තියෙන්නේ. එහෙනම් 5 ඍණ 2 කිව්වම 5 3යි 3 වර්ගය. ඊළඟට 2 ඍණ 5නේ. 2 ඍණ 5 කියලා කිව්වම එන්නේ ඍණ 3 වර්ගය නේ. 3 වර්ගය කවුරුත් දන්නවා 9යි. ඍණ 3 වර්ගය ඍණ 3 වර්ගය කියලා කියන්නේ
ඒ ධන 9යි. එහෙනම් 5න් 2 වර්ගයේ 5 අඩු කිරීම 2 වර්ගය කිව්වත් 2 අඩු කිරීම 5 වර්ගය කියලා කිව්වත් දෙකම එකිනෙකට සමානයි. අපි ඒක භාවිතා කරනවා x අඩු කිරීම y ගේ වර්ගය කිව්වත් y අඩු කිරීම x ගේ වර්ගය කිව්වත් දෙකම එකිනෙකට සමානයි. නැවත පාඩම් පන්ති සුපුරුදු විදියට පටන් ගත්තම් පස්සේ කතා කරන්නා වූ කොටස් මේ ආයි පාරක් කියන්නේ. මේවා නැවත වාරයක් කතා කරනවා දැනට බලා ගන්න. මොකද අමාරු ටික කතා කරලා නැතුනොත් ඔයගොල්ලෝ 11ට ගිහිල්ලා ගියම් පස්සේ හරි අපහසුතාවයකට ලක් වෙන්නේ. ඒක නිසා මේ ටික නැවත වාරයක් කතා කරනවා. දැනට මේ ටික පුළුවන් මට්ටමින් හදා ගන්න. ඔය වගේ ගණන් දෙක තුනක් පොතේ තිබුණා, අච්චු පොතේ තිබුණා. හරි. මේක ලියලා තියන්න. මේ කොටු කරපු එක ලියා ගන්න. x අඩු කිරීම y ගේ වර්ගය සමානයි y අඩු කිරීම x ගේ වර්ගය කියලා. x අඩු කිරීම y ගේ වර්ගය සමාන වෙනවා y අඩු කිරීම x ගේ වර්ගයට. එහෙනම් කුඩා පොදු ගුණාකාරය වෙන්නේ කුඩා පොදු ගුණාකාරය බවට පත් වෙන්නේ x අඩු කිරීම y ගේ වර්ගය කියන එක. ඍණ එකක් එළියේ නැහැ. හොඳේ. ඍණ එකක් එළියේ නැත. මේක තේරුනේ එච්චරම නැත බව මම දන්නවා. නැවත වාරයක් මම මේ කතා කරනවා. දැනට අච්චුපතත් පෙරලා අච්චුපතෙත් ඔය සටහන තියෙනවා. මේකත් ටිකක් බලා ගන්න. කුඩා පොදු ගුණාකාරය එන x අඩු කිරීම y ගේ වර්ගය කියන එකම තමයි. y අඩු කිරීම x ගේ වර්ගය x අඩු කිරීම y ගේ වර්ගය දෙකම එකිනෙකට සමාන ඒවා තමයි තියෙන්නේ. ඉතින් කුඩා පොදු ගුණාකාර ওই ටික තමයි කතා කරන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා මම කුඩා පොදු ගුණාකාරයේ අංශුපතේ තියෙන ගණන් ටික හදාන්න කියලා. තව ටියුට් එක හම්බෙච්ච අයට නැති අයට ටියුට් එක ලැබෙනවා. හරිද? හෙට සහ අනිද්දා දින දෙකේදී කටුවන අය තුසිත කමියුනිකේෂන් එකෙන් ගන්න පුළුවන් Amanda දාලා ටියුට් එක. මිද්දේනි පන්ති අය ගන්න වෙන්නේ පන්තියෙන්ම තමයි සුදර්ශයෙන් ටියුට් ටික ගන්න වෙන්නේ. හරිද? ඒ ගන්නකොට ඔයගොල්ලන්ට පේපර් දෙකක් ඇති. පේපර් එකක් ඇති. සෝරි. පේපර් එකක් ඇති. ඊට පස්සේ සමදීපා ගන්න පුළුවන් හෙට. හෙට උදේ. හරිද? හෙට උදේ 9න් 5 දී විතර ඉඳලා ගන්න පුළුවන්. හෙට සහ අනිද්දා දවස් දෙක. අනිත් එක මොකද කියන්න ගියේ මේ තියෙන ප්‍රශ්න පත්‍ර ගත්තොත් හරියට ගිහිල්ලා බලලා ගන්න ඕනේ. මේ එක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ඇති සබරගම පළාත් පේපර් එක පළවෙනි කොටස දෙවෙනි කොටස දෙකම අපි ලියලා සාකච්ඡා කරන කොටසට අදාළව ඒක දීලා තියෙන ප්‍රශ්න පත්‍ර ලියන්න ඔයගොල්ලොන්ට. ඊට පස්සේ ඔයගොල්ලෝ සමදීපාත් ත්‍රිකෝණ කියන පාඩමේ ටියුට් එක දීලා ඇති. ඒ වගේම ප්‍රතිලෝම සමානුපාත කුඩා පොදු ගුණාකාරය කියන ටියුට් එක අටවන පන්තියට ලැබුණේ නැහැ. ඒගොල්ලොන්ට ඒක ඇති. මිද්දේනි පන්තියට නම් ඒක ලැබිලා තියෙන්නේ. ලැබුණ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒකත් අරගෙන යන්න පුළුවන්. හරි? එහෙනම් පේපර් එකක් තියෙනවා සමදීපාත් ත්‍රිකෝණ වල ටියුට් එක තියෙනවා කුඩා පොදු ගුණාකාරය කියන එකෙත් ටියුට් එකක් ගණන් ටිකක් එක්ක දාලා තියෙනවා. තව කියනවා හොඳේ තව මේ අන්තර්ජාල පහසුකම් නැති අය කවුරු හරි ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න කියලා කියන්න. ඒගොල්ලන්ට වෙනම වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා මේ පාඩම කරගන්න අවශ්‍ය අයට. එහෙම කෙනෙක් ඉන්නම් කෝල් එකක් දෙන්න කියලා කියන්න. තාමත් දැනුවත් වුණ නැති අය ඉන්නවා නම් මේකේ දැන් හෙට මේ සෙනසුරාදා ඉඳලා කතා කරන ඊළඟ කොටසට කතා කරගෙන යන්න පුළුවන් අපිට අනිත් අය සම්බන්ධ කරලා. අද 3 දිනෙත් කොහොමද මම හිතන්නේ 10 වසරේ කතා කරලා සම්බන්ධ වුණා. මේ පොඩි ප්‍රශ්න ඇති. පාසුකම් වල ප්‍රශ්න ඇතිනේ. මේ දවස්වල අනිවාර්යෙන් ෆෝන් එක මේවා අරගෙන එනවා ඇති. ඕවයින් තමයි අලුතෙන් දෙන කට්ටිය සම්බන්ධ වෙන්නේ නම්බර් දීලා ඇඩ් කරගන්න කියලා. ඒකෙන් ප්‍රයෝජනෙකුත් ගන්න හොඳේ. ෆෝන් එකක් ගන්න රුපියල් 25000ක් විතර වියදම් කරන්න වගේ ඕගොල්ලොත් මේ කරන වැඩින් ප්‍රයෝජනයක් ගන්න නැත්නම් වැඩක් නැහැ. පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් කුඩා පොදු ගුණාකාරය කියන එකේ මීට කලින් හදන්න කියලා කිව්වනේ. 12 වෙනි පාඩම 12 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාස ගණන් ටික නම් කිසි ප්‍රශ්නයක් නැතුව ගිය සතිය හදා ගන්න පුළුවන් වුණා. දැන් ඔන්න 12යි 2 අභ්‍යාසයේ තියෙනවා 12යි 3 අභ්‍යාසයේ තියෙනවා. මේ දෙක සම්පූර්ණ කරගන්න පුළුවන් කාටත්.
මම මේ කතා කරපු මට්ටමේ විතර අමාරු ගණන් නම් මේකේ නැහැ. ඊට වඩා සරල මට්ටමේ තියෙන්නේ. හැමතිස්සෙම සාධක වෙන් කරන්න, සාධක වෙන් කළා පොදුවේ තියෙන ඒවා ගන්න තියෙනවා නම් ඒවෙන් විශාලම බල ගන්න, වෙන වෙනම තියෙන ඒවා ගත්තොත් මේක ඒ විදිහටම ලියලා තියන්න. හරි. විශේෂ අවස්ථා දෙකක් කතා කළා. x අඩු කිරීම y කිව්වොත් ඒක පද දෙක මාරු කරන්න ඕන නම් ඍණ එකක් එළියට ගන්න කිව්වා. හැබැයි x අඩු කිරීම y ගේ වර්ගය කියලා කිව්වොත් එහෙම ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. අර තියෙන විදිහට x අඩු කිරීම y ගේ වර්ගය කිව්වත් y අඩු කිරීම x ගේ වර්ගය කිව්වත් දෙකම එකිනෙකට සමාන කියලා තමයි අපි ගන්නේ. හරි. එහෙනම් ඔය තමයි කතා කළේ කුඩා පොදු ගුණාකාරය කියන එක. ඊට පස්සේදී ඔයගොල්ලෝගේ VGA භාග අනිත් එක 10 වසරට තියෙනවාද? ඉස්සරහට ලබන හතේ කරන්න තියෙන පාඩම් VGA භාග එකතු කිරීම අඩු කිරීම කියන ගණන් ටිකට අදාළ ටියුට් එකකුත් ඔයගොල්ලන්ට ලැබෙවි. VGA භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන කාරණා දෙක. හරි අපි එන යමුනේ ඔයගොල්ලෝ ලියාපු මේ උත්තර සපයපු ටියුට් එකට යමු. ටියුට් එකේ මගේ මතකයේ හැටියට 25 වෙනි ගණන වෙනකන් ගණන් ටික කතා කළා. 25 වෙනි ගණන වෙනකන් ගණන් ටික කතා කරලා දෙන්නේ. මේ ටියුට් එක ඔයගොල්ලෝ ගත්තම ඔයගොල්ලෝ මේ ලැබුණු අනිත් ටියුට් එක මේ තියෙන්නේ. මේක අපි දැනට කතා කරලා තියෙනවා පළවෙනි 10 කතා කළා. ඊට පස්සේදී 11 12 13 14 15 කියන ටික නම් කතා කරලේ නැහැ. ඒක පස්සේදී පාඩමක් කරපු එකක් නිසා 16 ඉඳලා 25ට යනකම් ගණන් ටික කතා කරලා තියෙන්නේ. බලන්න 26 වෙනි ගාන 26 වෙනි ගානේ තියෙන සාධක තියෙනවා 2x වර්ග ධන 7x ඍණ 15 26 වෙනි ගණන 2x වර්ග ධන 7x ඍණ 15 මේක තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න බලන්න මේ දෙක ගුණ කරන්න බෑ. මේ දෙක ගුණ කළාම පස්සේ 15 වරක් දෙක 30x වර්ග 30x වර්ගය හැබැයි පුතේ ඒක ඍණාගය. ඒක දැක්කේ නැතුනොත් එම ගණන වරදිනවා. මෙතන 30 හැදෙනවා 30 හැදෙන ක්‍රම ටික මෙන්න එක් වරක් 30 දෙවරක් 15 තුන් වරක් 10 සහ පස් වරක් 6 කියන අවස්ථා ටිකෙන් තමයි 30 කියන එක හැදෙන්නේ. හැබැයි මෙතන මෙන්න මේ අති විශේෂ තැනක් කියන්නේ මෙතන ගුණිතය ඍණාගයක් නිසා මේ ගුණිතය ඍණාගයක් නිසා මොකද්ද වෙන්න ඕන? මැද පදය හැදෙන්නේ මෙතන තියෙන එකකින් එකක් අඩු වෙනවා. සමහරව ලියනවා මේක ලියනවා. මැදට ලියනවා 30යි 1යි. එක්ක 15යි 2යි. එක්ක 10යි 3යි. නැත්තම් 6යි 5යි. ඔය තියෙන හතරම ලියන්න පුළුවන්. හැබැයි හතරම ලියුවට හරියක එන්න එපා. හරියක තෝරන්න ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා මොකක්ද? මේ ගුණිතය ඍණාගයක් නම් මැද පදය හැදෙන්නේ මෙතන තියෙන එකකින් එකක් අඩු වෙලා. මෙතන තියෙන එකකින් එකක් අඩු වෙලා තමයි හැදෙන්නට ඕනේ. මෙතනින් තියෙන එකකින් එකක් අඩු වෙනවා කියලා කියන්නේ 7ක් එන්නේ. එතකොට 10න් 3ක් අඩු වුණා. අනිත් අවස්ථා එක්කීමත් හරියන්නේ නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2x වර්ගය කොහොමද මුලට තියෙන එක. ඊළඟට 7 හැදෙන ක්‍රමය ඕන. 7 හැදෙන්නේ 10න් 3ක් අඩු වෙලා 10ix 3ix ඍණ 15 10 මේකේ ලකුණු තීරණය වෙන්න ඕන. 10 ලකුණ ධනයි මේකේ ලකුණ ඍණයි. ඔව් සාධක දෙක ඒවලක් තියෙනවා. හොඳයි. පිළිවෙලට වැඩ කරගෙන යන පිරිසක් ඉන්නවා. ඒකද කියන්නේ දැන් ඔයගොල්ලන්ට 10 වසර කොටස හරිනවා කියලා කියන්නේ 11 හරි අමාරුයි ගන්නන්න නේද? මේ පාර 11 වසරේ ඉන්න ළමයිට 10 වසරේ වෙන්නේ නැතුව 11 උගන්වන්න බෑ. ඒගොල්ලොන්ට 10ක් නැහැ 11ක් නැහැ. දැනට ඔයගොල්ලෝ 11ට ගියේ නැහැ. තාම දැන් 10 දී පටන් අරන් තියෙන්නේ. 10 දී වැඩ ටික නැති වුණොත් එහෙම 11 දී වැඩ කරන්න හරි අමාරුයි. ඒ නිසා පිළිවෙලට වැඩ කරගෙන යන්න ඕනේ. ඔය ගෙදර මිනිස්සු සල්ලි දීලා ෆෝන් එකේ මරන් දීලා ඔය කරලා දීලා තියෙන නිකන් නෙමෙයි. මේ කරන දේෙන් ප්‍රයෝජනයක් ගන්න. අර කතාවට කියන්නේ සිංහල වලට ගඟට කැපූ ඉනි වගේ කියලා. ඒක දිහා ගඟට කැපූ ෆෝන් වගේ තමයි අවසානයේ. ඉතුරු වෙන දෙයක් නැහැ. ගහගෙන ගිහිල්ලා මෙලෝ දෙයක් නැහැ. මේ දෙක ගත්තොත් එහෙම එළියට එනවා 2x එළියට ආවම x කියන එක ඉතුරුයි තව 5ක් ඉතුරුයි. ඊළඟට මේ දෙකෙන් ගත්තොත් එහෙම ඍණ 3ක් එළියට එනවා 15ට 3 5යි. ඍණයි මෙතුනම දාන්න. එහෙමනම් මෙන්න x දාන 5 කියන එක පොදුවේ එළියට ගත්තා. මේකේ මුල තියෙනවා 2x මෙතන තියෙනවා ඍණ
x දාන 5 වරක් 2x ඍණ 3 තමයි පිළිතුර වෙන්නේ. x දාන 5 වරක් 2x ඍණ 3. ඔව් හරි ජයද. හදලා තියෙන්නේ. ඊළඟ 27 වෙනි ගණන කාටත් කියන්නේ මම නැවත වාරයක් කියන්නම්. මොකද මේක මේ අතිශය වැදගත් කාරණයක්. මේක ඔළුවට දාගන්න. මෙන්න මේ දෙකේ පුතේ ගුණිතේ ඍණාගයක් වුණොත් මැද පදයේ හැදෙන්නේ එකකින් එකක් අඩු වෙලා. එතකොට මෙතන ලියපු සංඛ්‍යා දෙක අඩු කිරීමක් විදියට තමයි මේ 7 හැදෙන්නට ඕන. 10න් එකක් 7ක් නෙමෙයි. 15න් දෙකක් 7 නෙමෙයි. 10න් 3ක් අඩුනාම තමයි 7 හැදෙන්නේ. ඒක නිසා තමයි 10යි 3යි කියන අගයන් දෙක ලියන්නේ. 27 වෙනි එක 2p වර්ග ඍණ p ඍණ 1. ඒකත් අර වගේම එකක් නේ. 2p වර්ග ඍණ p ඍණ 1. එහෙනම් මේකේ මුලින්ම මේ දෙක ගුණ කරගත්තොත් එහෙමනේ එක් වරක් 2p කියලා කියන්නේ 2p වර්ග හැබැයි ඒක ඍණාගයක්. 2 කියන එක හැදෙන්නේ එක් වරක් දෙකෙන් විතරයි වෙන නැහැ. මෙතන ඍණයි කියලා ඔයගොල්ලන්ට පේනවා. මෙන්න ඍණයි කියන එක දැක්ක ගමන් අනිවාර්යෙන් මැද පදයේ හැදෙන එකකින් එකක් අඩු වෙලා. එහෙනම් ඍණ නිසා එකකින් එකක් අඩු වෙලා කියලා තීරණය කළා. ඍණ එකක් හැදෙනවා. මෙතන එකනේ ඉස්සරහා තියෙන සමානට තියෙන ප්‍රශ්න ඔය. හොඳේ. මෙතන එක කියන එක දකින්නේ නැහැ. එහෙනම් එකක් එන්නේ දෙකෙන් එකක් අඩු කළා. මේ නාපට ලියන්න පුළුවන් 2p වර්ග 2p ඍණ 1p ඍණ 1. මෙතන ලකුණ ඍණ වෙන්න ඕන. මෙතන ලකුණ ධන වෙන්න ඕන. හේතුව මොකද්ද? මේ දෙක අඩු වෙන්න නම් ඒ කියන්නේ එකක් එන්න නම් අඩු වෙන්න එපයි. අඩු වෙන්නේ ලකුණු වෙනස්ව තිබුණොත්. හැබැයි අඩු කරලා දාන්නේ වැඩි එකේ ලකුණ නිසා දෙක වැඩි එකේ ඒකේ ලකුණ ඍණ වෙන්න ඕන. එතකොට උත්තරේ ලකුණ ඍණ කියලා දාන්න. එහෙනම් මේ දෙකෙන් එළියට ගන්න පුළුවන් අපිට 2p එළියට ගත්තම p ඍණ 1 2p p අකුරක් ඉතුරුනා 2p සම්පූර්ණයෙන් ආවන් 1යි. මෙතන එකක් එළියට එනවා. එතකොට එනවා p ඍණ වරහන් දෙක ඇතුළෙම තියෙනවා p ඍණ 1. පළවෙනි වරහන් මුල 2p ඊළඟ එක මුල ධන 1. සාධක දෙක එනවා p ඍණ 1 වරක් 2p ධන 1 කියලා. ඔව් p ඍණ 1 වාරයක් 2p ධන 1. ඔයගොල්ලෝ නමින් ඉන්න හොඳේ මේ මොන චිත්‍රය ඇඳලා මේ දාලා නමින් ඉන්න. එතකොට මම දන්නවා මේ කවුද උත්තරේ මෙතන දාන්නේ කියලා. අනිත් දාවේ ලොග් එකේ නමින් ඉන්න. හරිද? ඔයගොල්ලෝගේ නම දෙන්න. කවුද වැඩ කරන්නේ කියලා කියන්න. එතකොට බලා ගන්න පුළුවන්. ඊළඟ 2x වර්ග ධන 5x ධන 2. 2x වර්ග ධන 5x ධන 2 කියන එක. මේකෙත් මේ දෙක ගුණ කළා. ඔයගොල්ලෝ මේව හදලා දෙන්නේ. එහෙනම් දෙවරක් මේක 4යි 4යි x වර්ග 4 එනවා එක් වරක් 4ෙන් සහ දෙවරක් දෙකෙන්. හැබැයි මෙන්න හිතන්න හොඳම තැන. මෙතන ධනාගයක් එන්නේ. ධනාගයක් නම් අනිවාර්යෙන් මැද පදයේ හැදෙන එකක් එකතු වෙලා එකතු වෙන්න ඕන කීයයිද? 5ක් එන්න නම් 4යි 1යි එකතු වෙන්න ඕන. ඕනනම් 1යි 4යි එක මුලට ලියන්න නැත්නම් 4 ලියන්න. මෙන්න 1 ලිව්වොත් 1x 4x ධන 2. මේක ධනයි මේකත් ධන. මෙතනින් එළියට එනවා x එළියට ආවන් 2x ධන 1ක් එනවා. මෙතනින් එළියට එන්නේ 2ක්. එතකොට 4ට 2 2යි 2x 2ට 2 ඒවා 1යි. වරහන් දෙක ඇතුළෙම තියෙනවා 2x ධන 1. පළවෙනි වරහනේ x දෙවෙනි එකේ ධන මෙන්න සාධක. x ධන 2 2x ධන 1. හරි. ලියන්න හදාගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් හදාගන්න. එක දිගට මේ තියන් දැන් පැයකට වැඩි විනාඩි 5ක් ඉන්න. අයින් වෙන්න එපා නේ. විනාඩි 5ක් පොඩ්ඩක් ෆෝන් එකෙන් ඇස් දෙක අයින් කරගෙන
ඉන්න විනාඩි 5කින් ආයෙම කතා කරමු. එක දිගට ඕක පාවිච්චි කරන්නත් හොඳ නැහැ. ඒක නිසා විනාඩි 5ක් ඉන්න විනාඩි 5කින් ආයි මම උගන්වන්න පටන් ගන්න. අයින් වෙන්න එපා කවුරුත් නේ. අයින් නොවි ඔහොමම ඉන්න ඔහොම ෆෝන් එක අයින් කරලා ටික වෙලාවක් ඉඳලා එන්න.
උත්තර ටිකත් එවල ළමයි ටික නේද? 31 32ට නම් උත්තරයක් නැහැ. 33ට උත්තරයක් නැහැ. 34ට තියෙනවා 35ට තියෙනවා. හරි බලමු අපි සාකච්ඡා කරගෙන යමු ඉතුරු ටික. දැන් එන්න කවුරුත් අද ඔයගොල්ලන්ට ලියනේවා කර්මක් තිබුණාට වඩා පැහැදිලි කමක් ඇති කියලා මම හිතනවා පොඩි. හරි බලමු අපි නැවැත්තුවේ 28 වෙනි ගණනේ 29 වෙනි එක x වර්ග එකතු කිරීම x ඍණ 6 සමාන x ධන x ධන b කියලා තියෙන්නේ. ඒ හා බීට ගැලපෙන අගයන් අහන ඉස්සෙල්ලා එන සාධක කඩන්න එපානේ. x වර්ග එකතු කිරීම x ඍණ 6 තියෙන්නේ. මේක ලේසියෙන් මෙන්න වරහන් දෙක ලියාගත්තා. x අතුර දෙකේම මුලට දැම්මා. ගුණ කළාම ඍණ 6ක් එන්න ඕන. ඍණ 6 එක් වරක් 6 සහ දෙවරක් 3. මේ ඍණ කියලා දැක්ක ගමන් ඔයගොල්ලන්ට පැහැදිලි මොකක්ද? එකක් ධන වෙලා එකක් ඍණ වෙන්නට ඕන. නැත්තම් එකක් ධන වෙන්න ඕන එකක් ඍණ වෙන එකයි එකක් අඩු වෙලායි එන්නේ. 3න් දෙකක් අඩු වෙලා එනම් මෙතෙන්ට 3 මෙතෙන්ට 2. 3 කියන අගය ධනයි 2 කියන අගය ඍණයි. හේතුව වෙන මොකුත් නෙමෙයි. මේ දෙක අඩු වෙන ලකුණු වෙනස් වෙන්න ඕන. හැබැයි ඇදට ධන එකක් එන්න ඕනේ. ඒ කියන්නේ වැඩි එකේ ලකුණයි දාන්නේ. වැඩි එක ධන නිසා මෙතෙන්ට ධන ලකුණ වැටෙනවා. x ධන 3 x ඍණ 2. අහන්නේ a හා b ගේ අගයන් දෙක මේ වන්නකො. මේකට ලියනවා x ධන a x ධන b. ඔන්න ඔහම තිබ්බොත් අහන්නේ මොකද්ද කියලා a ටයි b ටයි ගන්න පුළුවන් අගයන් දෙක. එහෙනම් බලන්න a ට ගන්න පුළුවන් 3 b ට ගන්න වෙන්නේ ඍණ 2. ওই දෙක තමයි පිළිතුරු දෙක වෙන්නේ. ඊළඟ එකට යනවා 30 x වර්ග ඍණ 2යි x ඍණ 3. ඉතින් වැඩි විස්තර ඕනේ නැහැ. මම සාධක දෙක ලියන්නම්. x වර්ග ඍණ 2යි x ඍණ 3. සාධක දෙක අපිට ලියන්න පුළුවන් මේ විදිහට. දෙකේම x එනවා. ගුණ කළාම 3ක් එන්නයි අඩු කළාම 2ක් එන්නයි. එහෙනම්
තුනෙන් එකක් අඩු වුණාම තුන් වරක් එක 3 කියන එක හරිනා 1 කියන එක ධන. ඔය විදිහට සාධක දෙක ලියන්න පුළුවන්. ඊළඟට යනවා 31 වෙනි ප්‍රශ්නයට 31 මේකේ තියෙන ත්‍රිකෝණ සම්බන්ධ කරුණු ටිකක් දී ඇති රූපයේ A හා B අගය සොයන්න කියලා කියන්නේ A ගේ අගය ගන්න වෙන්නේ අපිට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුවෙන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුවෙන් තමයි A ගේ අගය ගන්නට වෙන්නේ මේ වගේ තියෙන එකේ මෙතනින් රේඛාවක් ඇදලා තියෙනවා ඒකෙන් නම් වැඩකුත් නැහැ මෙතන තියෙනවා 40 මෙතන තියෙනවා A මෙතන තියෙනවා B මෙන් ඔන්න අවස්ථා තුන හරි ඊළඟට මෙතන එළියෙන් දීලා තියෙනවා 130 130යි මෙතන දීලා තියෙනවා 70 එහෙනම් මුලින්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ දෙක එකතුව මෙතෙන්ට සමාන කරන්නත් පුළුවන් නැත්නම් මේ පැත්ත 130යි නම් මේ පැත්ත කියන්න පුළුවන් අපිට 50ක් කියලා සරල රේඛාවක් මත පිහිටි කෝණ. එහෙනම් මෙතන 130යි නම් මෙතන 50ක් කියලා කිව්වා. ඊට පස්සේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු වේ 180ක් ගන්නවා. අපිට එහෙනම් මෙන්න ලියන්න පුළුවන් 70 එකතු කිරීම b සමාන 130යි. b ගේ අගය එනවා 130න් 70ක් ගියාම 60ක් කියන. b ගේ අගය අංශක 60යි. ඊට පස්සේ a ගේ අගය හොයන්න එපා. a ගේ අගය හොයන්න ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලට යන්න. ත්‍රිකෝණය 40 AB එහෙනම් 40 එකතු කිරීම A එකතු කිරීම B සමාන වෙනවා අංශක 180ට. මෙතනින් අපි දන්නවා දැන් B ගේ අගය හොයාගෙන තියෙන්නේ B 60යි. එහෙනම් 40 60යි 100යි. 40 60යි 100යි ඒක අනිත් පැත්තට දැම්මා 180 100ක් ගියාම අංශක 80යි. A ගේ අගය අංශක 80ක් වෙනවා. ඊළඟට 32 වෙනි ගාන දී ඇති රූපය අනුව එහි අගය සොයන්න කියලායි කියන්නේ. කවුරු හරි උත්තරේ උපේකේ හිස්තනක් එක්ක තමයි ඒවල තිබුණේ. මෙන්න රූපය. මේ රූපයේ මෙතන කෝණය තියෙනවා A එකතු කිරීම 10. පේන්නේ නැහනේ රතු පාට අපහැදිලි. මෙතන කෝණය A එකතු කිරීම 10 කියලා තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා 5 ඍණ 40. 5 ඍණ 40. මෙතන කෝණය දීලා තියෙනවා 2 බලන්න මේ ඕගොල්ලෝ කවුරුත් ඉගෙනගත්තු ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි මේ දෙක. A එකතු කිරීම 10 සහ 2a කියන එක දෙක. ඒ දෙක එකතුව සමාන වෙනවා බාහිර කෝණයට 5a ඍණ 40ට සමාන වුණා. බලන්න එකතු කළොත් a ට 2a එකතු වුණාම 3a එකතු කිරීම 10 මේ පැත්තේ තියෙනවා 5a ඍණ 40
බලන්න අර උත්තරේ ඔබ කෙනාගේ මෙන්න මේක සුළු කරලා තිබුණේ මම මේ කියපු කාරණා වලට පැහැදිලි ඇති ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මේ දෙක එකතු කළා අරකට සමාන කළා. මේ පැත්ත වාර එක වගේ පද එක පැත්තට ගත්තොත් එහෙම 5යි තියෙන පැත්තට මේ සමීකරණ පාඩමට පොඩ්ඩක් යනවා. 5යි තියෙන පැත්තට 3යි ගෙනල්ලා දානවා. එතකොට මේක ඍණ 3යි ඒ බාටපත් වෙනවා. මේ පැත්තේ 10ක් තියෙනවා. ඍණ 40 මේ පැත්තට පැනනම් පාරේ ධන 40ක් වෙනවා. 3යි මේ පැත්තට ගෙනත් දැම්ම එක වගේ පද එක පැත්තට ඊළඟට 40 තියෙන 10 තියෙන පැත්තට 40 ගෙනහිල්ලා දැම්මා. 40යි 10යි එකතු වුණාම 50යි 5යි එකෙන් 3යි ගියාම 2යි දෙපැත්තම දෙකෙන් බෙදුනම ඒට එනවා අංශක 25. ඒට අංශක 25ක් එනවා. ඒට අංශක 25යි. එතන ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හැබැයි පස්සේදී වීජීය ප්‍රකාශන සුළු කිරීමක් තියෙනවා. සජාතීය පද එක පැත්තට දාගන්න. 5යි තියෙන පැත්තට 3යි ගෙනහිල්ලා දැම්මා. 10යි තියෙන පැත්තට ඍණ 40 ගෙනල්ලා දැම්මා. සංඛ්‍යා දෙක ඒ දෙක නිසා. ඊළඟට 33 වෙනි ගණන 33 x ගේ අගය සොයන්න කියලා කියන්නේ මෙතන ගණන හදනකොට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියන එකට ගිහිල්ලා ගණන හදාගෙන යන්න බලන්න මෙන්න පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔය 11 වසරේ දෙන ගණන් ටිකක් ඕගොල්ලන්ට දුන්නේ හොඳේ. 11 වසරේ ළමයින්ට ගණන් ටික තියෙන්නේ නේද? කමන්නේ ඔයගොල්ලන්ට පුළුවන්. මෙතන මේ ගාන කීප දෙනා හදා ගන්න නැත්තේ මෙන්න මෙතන කෝණය 40යි. මේ කෝණය 30යි. මෙතන x මේක 150. හරි. ගණන හදන්න නම් ක්‍රම තියෙනවා. ඕනනම් මෙන්න මේක පොඩ්ඩක් මෙහෙට දික් කරගෙන මේක දාගෙන එමෙ යන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේකේ මෙන්න මෙතනින් අඳිනවා මම රේඛාවක් මේ වගේ. හරිද? බලන්න දැන් ත්‍රිකෝණ දෙකකට වෙන් වෙලානේ දෙපැත්තට. මේ පැත්තේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ පැත්තේ ත්‍රිකෝණය මේ පාදයක් දික් කළානේ ඇවිල්ලා තියෙන මෙන්න මේක. එහෙනම් හරි බලමු අපි. මෙන්න මේක ගත්තොත් එහෙම මේක සමාන වෙන්නේ මේ දෙකේ එකතු. එතන මෙතන නම් 40යි කියලා ඔයගොල්ලෝ පේන්න තියෙනවානේ. මෙතන දන්නේ නැහැ. මෙතන අපි t කියලා කියමු නිකමට t. එහෙනම් මෙන්න මෙතෙන්ට එන්නේ t ගේ සහ 40 එකතුව. t සහ 40 එකතුව තමයි මෙතෙන්ට එන්නේ. ඊළඟට මේ පැත්තට ගියොත් මේ පැත්තේ කෝණේ අපි p කියලා කියමු. p ගේ 30 එකතුව මෙතෙන්ට එනවා කියලා ඔයගොල්ලෝ දැන් තේරෙනවා නේ? මේව දික්කම් පාදදී මෙතෙන්ට 40 t ගේ එකතුව මෙතෙන්ට එනවා නම් p ගේ 30 එකතුව මෙතෙන්ට එනවානේ. එතකොට මේ මුළු කෝණ 150ක් කියලා දීලානේ. එහෙනම් ඔය 150ට සමාන වෙනවා මේ දෙකේ එකතුවයි මේ දෙකේ එකතුවයි කියන්නේ t එකතු කිරීම 40 කියන එකයි p එකතු කිරීම 30 කියන එකයි සමාන වෙන්නට ඕන. බලන්න මේකේ මෙන්න මේව අපිට ලියන්න පුළුවන්. මේ 40යි 30යි එකතු කළාම නම් අංශක 70යි. ඊළඟට t සහ p කියන දෙක තියෙනවානේ. මේ t සහ p එකතු වුණොත් මොකක්ද දෙන්නේ? මෙන්න t ගේ p ගේ එකතුව කියලා කියන්නේ x. එහෙනම් මෙතෙන්ට x අකුර ලියන්න පුළුවන්. මේ දෙකේම එකතුව x කියලා ලියාගත්තා. අපි t හා p කියන එක සංකේත දෙකක් දාගත්තපු දෙකක්. හරිද? මේ පැත්තට තියෙනවා 150. දැන් ඉතින් x හොයන්න තියෙන්නේ. දැන් සරලයි. 150 තියෙන පැත්තට ගෙනිහිල්ලා දානවා 70. 150න් 70ක් ගියාම අංශක x වෙනවා අංශක 80. එතන මේ පුතේ ටිකක් හිතන්න තියනවාද? ඔයගොල්ලන්ට උන ගිය පාර පේපර් එකක් දෙන්න බැරි වුණා. මේ පාර දැන් ඔයගොල්ලෝගේ සමදීපාත් ත්‍රිකෝණ කතා කරලා ඉවරෙච්ච ගමන් කාටත් පළවෙනි වාරේ වැඩ ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට ඔය ආපු පේපර් එක හරියට තනියම ලියලා බලන්න කොහොමද ඔයගොල්ලන්ට එන ලකුණු ටික කියලා. එතකොට මෙච්චර දහසක් කරපු ටික ගැන Tamanට හිතා ගන්න පුළුවන්. ඉස්කෝල වලින් සමහරක් මේ දවස්වල සමහර ඉස්කෝල උගන්වීම් කටයුතු කරනවා. ඒ ඉගැන්වීම් කටයුතු සිදු වුණා සමහරක් විට උගන්වන්නේ පොතේ තියෙන ටික. අපි ඉගන්වුවත් එමයයි. මොකද ඒ ටියුට් එකක් යවන්න කියලා පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔයගොල්ලෝ ඇවිල්ලා රයන්නේ දාන්නේ ළමයි එක එක තැන්වල
ඒකත් එක පේපර් එකක් හම්බෙන එකෙන් ප්‍රයෝජනයක් ගන්න. මෙච්චර දවසක් උගන්වපු ටික ඔක්කොම ටික බලාගෙන හරියට ලියන්න. එන ලකුණ කීය වුණත් කමන්නේ. අනිත් එක මම ගිය සතියේ කිව්වා හොඳට මතක තියාගන්න. මේ කතා කරන ටියුට් ලියන පේපර් ඊට පස්සේ සාකච්ඡා කරන දේවල් ඒ ඔක්කොම ටික එකතු කරලා එක තැනක තියාගන්න. මම පන්තිය පටන් ගත්තම ගමන් සියල්ල පරීක්ෂා කරලා බලනවා. සියලු දෙනාගේම ළඟ එතෙක් දවසක් කරපු ටික තියෙන්නට ඕන. පාඩමේ මුල ඉඳලා ටියුට් අරගෙන ගියපු අය කවුද කියලා මම දන්නවා. නැති අය කොහොමත් නැති අය ගැන ඒක කතා කරලා වැඩක් නැහැ නේ. ඒගොල්ලන්ට මොකක් හරි සම්බන්ධ වෙන බැරි කමක් නිසා සම්බන්ධ වෙන්නේ නැත්තේ. ඒක නිසා ඉන්න අය ওই සියල්ල එකතු කරලා තියාගන්න. පන්ති පටන් ගන්න ආරම්භක දිනයේ ওই සියල්ල අරගෙන තමයි පන්තියට එන්නට ඕන. පොඩි නිර්මාණයක් කරලා තමයි ගණන හදාගෙන ගියේ. ඊළඟ 34 වෙනි ගණන 34 වෙනි ගානේ මේක අර රූපේ පොඩ්ඩක් කන පිට ගහිච්ච එක තමයි මේ අලුත් දෙයකට තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ. මේක 110යි. ඊළඟ මෙතන x කියලා දීලා මෙතන දීලා 40ක් කියලා. ගණන හදා යන්න පුළුවන් නේ. මේ පැත්ත හොයාගත්තා නම් ගණන හැදිලා. 110යි නම් මේක 70යි. එහෙනම් මේ දෙකේ එකතුව x ට සමාන කරන්න පුළුවන්. x සමානයි 40 එකතු කිරීම 70. 40යි 70යි 110යි. x ට එනවා අංශක 110යි. ඔව් මේ ඔක්කොම ටික හදපු අයත් ඇති හොඳේ. ඒ කියන්නේ පාඩමේ අමාරුම තැන් තියෙන ටික තමයි ඒගොල්ලොන්ට තේරුම් ගන්න තියෙන්නේ. ඊට වඩා මේ හෙමින් වැඩ කරගෙන යන අයට තමයි මේක විශේෂත්වයේ තියෙන්නේ. කවුරුත් හෙමින් කරගෙන යන කට්ටිය මේ හදා ගන්න බැරි වුණු ගණන් ටික බලලා හදා ගන්න. ගෙදරදී ඕගොල්ලොන්ට වැඩ කරන්න කාල වේලාව සෑහෙන්න තියෙන නිසා. x සමානයි අංශක 110යි. මෙතන පාවිච්චි ප්‍රමේය මොකක්ද කියලා අහුවොත් එම් ප්‍රමේය තමයි සරල රේඛා මත පීඩ කෝණවල එකතුව 180යි. ඊළඟ මේ දෙක මෙහෙම ලියන්න හේතුව තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන එක. ඊළඟට 35 වෙනි ගණන 35 වෙනි ගණනට ගියොත් ඒත් අර වගේම ගණනක් තියෙන්නේ මෙන්න. මෙහෙම තියෙන එකේ මෙතෙන්ට තමයි x අකුර දාලා දීලා තියෙන්නේ. ඊළඟට මෙතන 140යි. ගණන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. උත්තරය ඇවිල්ලා තියෙනවා මේක 120යි. මේක 120 නම් මේ පැත්ත කියන්න පුළුවන් කාටත් 60ක් කියලා නේ. සරල රේඛා මත පීඩ කෝණ. මේ දෙකේ එකතුව 140ට සමාන. එහෙනම් x එකතු කිරීම 60 සමාන වෙනවා 140ට. 140න් 60ක් අඩු වුණාම අංශක 80ක්. x ගේ අංශක 80ක්. පැත්ත යන දෙන අනික් ක්‍රමය තමයි 140 මේක නම් මේ පැත්ත 40ක් වෙනවා. x ගේ 40 එකතු 120ට සමානයි. 120න් 40ක් ගියාම අංශක 80ක් තමයි එන්නේ. ඒත් ඒකමයි උත්තර. වෙනි එකේ කතා කළේ 36 වෙනි එකේ ඉඳලා 36 වෙනි එකේ ඉඳලා ගණන් ටික හදන්න කියලා කිව්වා නේද? 36 ඉඳලා මම හිතන්නේ 40ට වෙනකන් ගණන් ටික හදන්න කියලා කිව්වේ මොකද කාටත් අංග සාම්‍ය අවසන් කරලා තිබුණ නිසා. බලන්න පළවෙනි එක 36 වෙනි ගණන 36 වෙනි එකේ ABC හා PQ ත්‍රිකෝණ අංග සමන අවස්ථාව ලියන්න. ආයි කියන්න දෙයක් නැහැ නේ. මොනවා කියන්නද 9 9 8 8 6 6යි. ආපාප අවස්ථාවෙන් අංග සමයි. ඒක තමයි අපිට අංග සාම්‍ය ලියන්න තියෙන පහසුම අවස්ථාව වෙන්නේ. දෙවෙනි එක මෙම ත්‍රිකෝණ දෙකේ සමාන වන කෝණ යුගලයක් ලියා දක්වන්න. අන්න ඒක පොඩ්ඩක් ලියන එක වැදගත්. බලන්න පළවෙනි එකේ 6යි 8යි අතර කෝණය බලන්න. 6යි 8යි අතර A අකුරනේ තියෙන්නේ. 6 සහ 8 අතර තියෙන්නේ A අකුර. මේක 6 කියලා තියෙනවා මේක 8 කියලා තියෙනවා නේ. ඒ දෙක අතර මැද කෝණය මෙන්න මේක ගත්තොත් අනිත් එකේ තියෙන ත්‍රිකෝණය මෙහෙම තියෙන්නේ. මේකේ ත්‍රිකෝණේ 6යි 8යි තියෙන්නේ මෙතන මෙන්න 6යි 8යි. එතකොට මේ අතරමැද කෝණයට මේ අතරමැද කෝණය සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒ කෝණයට R කෝණය සමානයි. A සහ R. ඒ කෝණයට R කෝණය සමාන වෙනවා. ඒ වගේම මේ පැත්තෙන් මෙතන B ලං කෝණය අපි කියමු. B ලං කෝණයට සමාන වෙන්නේ B ලං කියන එක තියෙන්නේ මේ 8යි 9යි අතරමැද. 8යි 9යි අතරමැද නම් මේකේ 8යි 9යි අතරමැද තියෙන්නේ මෙන්න මේක.
8යි 9යි අතර මැද තියෙන එකේ අකුර තමයි O කියලා කියන්නේ. O නෙමෙයි ඔක Q වෙන්න ඕන. Q. හරිද? එහෙනම් ලියන්න පුළුවන් තව කෝණ යුගලයක් තමයි B කෝණයට Q කෝණය. B කෝණය සමානයි Q කෝණය. දැන් ඉතුරු එකක් ලියන්න පුළුවන්. මෙතන C ළඟ කෝණයට P ළඟ කෝණය සමානයි. C සමානයි P වෙනවා. ඕකට අපි කිව්වේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා තමයි ඕකට කිව්වේ. හරිද? එතකොට හරියට ගැලපෙන්න තියෙන්නට ඕන. හොයන්න ලේසි ක්‍රමයක් තමයි පාත් දෙකක් තෝරගත්තා. 6යි 8යි එහෙනම් අතර මැදින් එක තමයි කෝණය. ඒකට සමාන කෝණය මේ පැත්තෙන් හොයනකොට ඒකෙත් 6යි 8යි අතර මැද බැලුවා. අකුර R. එහෙනම් ඒ කෝණයට R කෝණය සමානයි කියලා කියනවා. 36 කතා කළේ. 37 ABC හා DEF ත්‍රිකෝණවල ABC සමානයි DFE ලු C කෝණයේ D කෝණයට සමානලු AC DE ට තොරතුරු දල රූපයක දක්වා ත්‍රිකෝණ දෙක අංග සම වේදනෝ වේද ලියන්න. හොඳ ප්‍රශ්නයක්. හිතන්න දේවල් තියෙනවා. ABC මෙන්න ත්‍රිකෝණයක් ඇද්දා. නම් කළා A B C. අනිත් ත්‍රිකෝණය තමයි DEF. මෙන්න D E F. මෙන්න ත්‍රිකෝණ දෙක. බලන්න මේ ත්‍රිකෝණ දෙකේ දීලා තියෙනවා B කෝණයට F කෝණය සමානයි. එහෙනම් B ළඟ කෝණයට F ළඟ කෝණය සමානයි. සමාන කෝණ ලකුණු දෙකක් දාගත්තා. ඊළඟට C කෝණයට D කෝණය සමානයි. එහෙනම් C කෝණයට D කෝණය සමානයි. ඔන්න ඒ දෙකට සමාන සංකේත දෙකක් දාගත්තා. ඊට පස්සේ කියනවා මොකක්ද? AC හා DE සමානයි. AC මෙන්න AC ට DE AC ට DE සමානයි. එහෙනම් AC පාදයේ ඉරි කැලි දෙකක් ගැහුවා නම් DE පාදයේ තමයි ඉරි කැලි දෙක වදින්නේ. ඒකත් ගැහුවා කියලා කියමුකෝ. දැන් මොකද කියන්නේ? මේ ත්‍රිකෝණ දෙක අංග සමද නැද්ද කියලායි අහන්නේ. ඈ ත්‍රිකෝණ දෙක ගත්තොත් එහෙම අංග සමයිද නැද්ද? කෝණයට කෝණය, කෝණයට කෝණය, පාදයට පාදය. කෝකෝප අවස්ථාවෙන් අංග සමයි කියලා කියන්න බෑ. එහෙම කියන්න නම් එහෙම කියන්න නම් මොකද වෙන්න ඕන? අනුරූප පාදය සමාන වෙන්නට ඕන. අනුරූප පාදය කියලා කියනකොට බලන්නකෝ ගැලපෙන්න ඕන. මෙතන තනි කෝණයට ඉස්සරහින් තියෙන්නේ නේ. තනි කෝණ මේ තනි කෝණ ලකුණක් දාලා තියෙනකොට ඉස්සරහින් මෙතනත් ඉතින් එහෙමනේ තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මෙතන තනි කෝණ ලකුණක් දාලා තියෙන එකට ඉදිරියෙන් මේකේ තනි කෝණ ලකුණක් දාලා තියෙන එකට ඉදිරියෙන් ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ත්‍රිකෝණ දෙක අංග සමයි. අවස්ථාව කෝකෝපා කියලා කියන්නේ කෝණ දෙකයි අනුරූප පාදයයි. අනුරූප කියන වචෙන්ට යටින් ඉරක් අඳින්න කියලා ආගෙත් ලියපු සටහනේ අනුරූප කියන එකට යටින් ඉරක් අඳවලා ඇති. අනුරූප පාදය කියන එක. ඒ කතා කරලා අපි 37 වෙනි එක 38 මෙම ත්‍රිකෝණ දෙක අංග සම වේද අංග සම නම් අවස්ථාව ලියන්න. බලන්න මේකේ 38 වෙනි ගණනේ 38 වෙනි ගණන 55ට 55 කියලා කෝණයක් තියෙනවා 65ට නම් 60 කියලා කෝණයක් තියෙනවා. බැලූ බැලමට සමාන නෑ වගේ. හැබැයි මෙන්න බලන්න මේ විදියට ගත්තොත් එහෙම මෙන්න එක ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණෙ මෙතන කෝණය 55යි. ඊළඟ මෙතන කෝණය 65ක් කියලා තියෙනවා. ඊළඟ අනිත් ත්‍රිකෝණයට ගියොත් එහෙම මේ විදියට තියෙනවා ත්‍රිකෝණය. එතන මේ කෝණය 60ක් කියලා දීලා තියෙනවා. මේ කෝණය 55ක් කියලා දීලා තියෙනවා. තව දීලා තියෙනවා මොකද්ද? මේ පාදයේ දිග 8යි. මේ පාදයේ දිග 8යි. එතකොට මෙතන නිකන් පොඩි ගැළපීමක් තියෙනවා වගේනේ. 55ට ඉදිරියෙන් 8 තියෙනවා. 55ට ඉදිරියෙන් 8 තියෙනවා. ගැළපෙනවා පොඩ්ඩක්. හැබැයි මෙතන 65 මෙතන 60. හරියන්නේ නැහැ. බලමු පොඩ්ඩක්. මේක 55යි මේක 65යි නම් මේ දෙකේ එකතුව 55යි 65යි 55යි 60යි 60යි 120යි. එහෙනම් මේ ඉතුරු කෝණේ 60ක් වෙන්න එපා. මේ කෝණේ 60ක් වුණා. හරි නේද? මේක 60යි මේක 60යි. මේක 55යි මේක 55යි. 55ට ඉස්සරහින් පාදය 55ට ඉස්සරහින් පාදය. එහෙනම් හරි ගිහිල්ලාද නැද්ද? අංග සමයි. අංග සම වෙනවා. හරිද? අංග සම වේ. අවස්ථාව කෝකෝපා. හැබැයි මේක ගොඩක් අය අංග සම නැහැ කියලා උත්තරේ දෙන්නට ඇති. ඒකට හේතුව ඒගොල්ලෝ දන්නේ නැහැ. අමතකයි. දන්නේ නැහැ නෙවෙයි අමතකයි.
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් බව. හරිද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් බව අමතකයි. ඔයගොල්ලෝ අනිත් එක මේ හෙට අනිද්දා දවස් දෙකේ ටියුට් එක ගන්නකොට අලුතෙන් එතන පොතක් දාලා තියෙනවා. ඒ පොතේ අනිවාර්යෙන්ම නම ලියලා WhatsApp නම්බර එක ලියලා එන්න. මට ඒ ටික ආයි පාරක් ගන්න ඕනේ. මේ ගෲප් එකේ අර පරණ ගිය අවුරුද්දේ ළමයි ටිකකුත් දාලා ඇඩ් කරලා තියෙනවා. පරණ ටික අයින් කරලා දානවා. අලුත් ටික දාලා තමයි අලුතෙන් ගෲප් එක හැදෙන්නේ. එතකොට කවුරුත් මතකතුව ගිහිල්ලා නමයි WhatsApp නම්බර එකයි දෙක අනිවාර්යෙන්ම ලියන්න. පොතක් දාලා තියෙන්නේ. ඒකේ තියෙන ටික අනුව තමයි ඊට පස්සේදී අලුතෙන් ආයෙමත් group එක හදන්න. අමතක කරන්න එපා අනිවාර්යෙන්ම ලියන්න. බලන්න ඊළඟ ගණන. සමහර වෙලාවට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180ක් කියලා පාවිච්චි කරලා කෝණයක් හොයාගන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් මේක. මෙතර කෝණේ දන්නවා, මෙතර කෝණේ දන්නවා. ඒ දෙක එකතුව අරගෙන 180න් අඩු කරලා මේක අපි හොයාගත්තා. මිද්දෙනි අය මිද්දෙනියෙන් ගන්න එක තමයි හොඳ. කටුවලින් ගන්නවට වඩා. අන්ති දෙකේ දැනට අවශ්‍ය ප්‍රමාණයට පන්ති දෙකට තමයි ඔය තැන් දෙකට දීලා තියෙන්නේ. මිද්දෙනි අය මිද්දෙනි පන්ති අය මිද්දෙනියෙම ගන්න. කටුවන අය තුසිත බොක් ෂොප්, තුසිත බුක් ෂොප්, තුසිත කමියුනිකේෂන් ද උඩ තට්ටුවේ තියෙන්නේ. අන්න එතනින් ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව 39 බලන්න සත්‍ය ප්‍රකාශය අහන්නේ එකිනෙකට අංග සම තල රූප එකිනෙක සමපාත කළ හැකිය. අංග සම තල රූප එකිනෙක සමපාත කළ හැකිය. නිවැරදි සත්‍යයි. හරිද? අංග සමයි කියලා කියන්නේ අංග දෙක සමාන වෙනවා. පාද ටිකේ දිග සමානයි කියන්නේ එක මතක තියන්න පුළුවන් කියන එකනේ. ඕන් ටිකක් සමානයි. එහෙනම් පළවෙනි ප්‍රකාශය නිවැරදි. ඊළඟට දෙවෙනි එක ගත්තොත් එහෙම වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ අංග සම වේ. වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ අංග සම වෙන්නේ නැත පුතේ. හොඳේ. මෙන්න බලන්න. චුට්ටක් පැහැදිලි කරන්නම් මෙහෙම. දැන් මේ ටික ගත්තම ඕගොල්ලෝ හොඳ මේ පාඩමේ තියෙන ගොඩක් දේවල් අල්ල ගන්න පුළුවන් කොටසක් මේ. ආයි ඊළඟ වතාව වෙනකොට ඒ කියන්නේ ලබන මාසේ මුල වෙනකොට නැවත වතාවක් ඕගොල්ලෝ මේ වගේ එක පාඩමකින් ප්‍රශ්න 10ක් විතර තියෙන ටියුට් එකක් එක තමයි දෙන්නේ. ඒතකොට පරණ පාඩමේ දේවල් පරණ ඉගෙන ගන්නපු දේවල් ගොඩක් දේවල් අල්ල ගන්න පුළුවන්. වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ මෙන්න බලන්න. මෙන්න මේ ත්‍රිකෝණ ගත්තොත් මේක අපි 8යි 6යි කියලා කිව්වනේ. 8 වරක් 6 48යි 48 දෙකට බෙදුනම මේකේ වර්ගඵලය 24යි. ඊළඟට මෙන්න බලන්න තව ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මේ වගේ. දැන් මේක ඍජු කෝණී නොවන බව ඔයගොල්ලෝ හොඳටම පේනවා. ඒකේ මෙන්න මෙහෙමයි දෙන්නේ. මෙතන මේක 12යි. මේක 4. එතකොට 12 වරක් 4 බෙදීම දෙකනේ වර්ගඵලය 12 වරක් 4 48යි 48 දෙකට බෙදුනම 24යි. මේ ත්‍රිකෝණ දෙක බැලුවම පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් මේකේ මේක නෙමෙයි. එහෙනම් කොයි වෙලාවක වර්ගඵලයෙන් සමාන වුණා කියුවට ඒවා
අංග සම වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි එක වැරදි. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි. හරිනෝ හැමතිස්සෙම කියන කතාවක්. හතරවෙනි එක අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. හරි. ඒක හරි. හැබැයි දෙවෙනි එක වැරදි. හොඳේ. වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ අංග සම වන්නේ නැත. හැබැයි අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙනවා. එහෙනම් නිවැරදි ප්‍රකාශය තමයි උතන. පළවෙනි එක සත්‍යයි, දෙවෙනි එක අසත්‍යයි, 3යි 4යි. ACD කියන තුන සත්‍ය ප්‍රකාශ විදිහට තමයි ACD. ACD කියන ටික. ඊළඟට පහත ප්‍රකාශ අතරින් සෑම විටම සත්‍ය ප්‍රකාශ තෝරන්න. පහත ප්‍රකාශ අතරින් සෑම විටම සත්‍ය ප්‍රකාශ පහත ප්‍රකාශන සත්‍ය ප්‍රකාශ තෝරන්න. ඒක තමයි අපි කතා කළේ. 40 වෙනි එක ABC හා DEF ත්‍රිකෝණ දෙක අංග සමවන අවස්ථාව ලියන්න. ABC හා DEF ත්‍රිකෝණ දෙක අංග සමවන අවස්ථාව ලියන්න. මේකේ බලන්න පාදයකට පාදයක් කෝණයක් තියෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? එම ත්‍රිකෝණයේ අංග සමන අවස්ථාව ලියන්න. එම ත්‍රිකෝණ දෙකේ සමානව තවත් අංගයක් ලියන්න. එහෙනම් මේ තියෙන පාද දෙකයි අන්තර්ගත කෝණයයි ආකෝප අවස්ථාවෙන් අංග සමයි කියලා තමයි කියන්නේ. හැබැයි ඔක ආකෝප අවස්ථාවෙන් අංග සම වෙන්නේ නැහැ. මොකද ආකෝප අවස්ථාවෙන් අංග සම වෙන්න නම් ඔයගොල්ලෝ දන්නවා පාද දෙකයි අන්තර්ගත කෝණයයි සමාන වෙන්නට ඕන කියලා. පාද දෙකයි අන්තර්ගත කෝණය සමාන වෙන්න ඕන. මෙතන එහෙම වෙලා නැහැ. ඒක නිසා මේක අංග සම අවස්ථාවක් ලියන්න පුළුවන් කමක් නැහැ. මොකද පාද දෙකයි කෝණයයි තිබුණාට කෝණය තියෙන්න ඕන අන්තර්ගත කෝණයේ විදියට. හරි? අන්තර්ගත කෝණයේ විදියට නැති නිසා මේක අංග සම කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මම දන්නවා අනිවාර්යෙන් කලබලයට කීප දෙනෙක් ලියලා තියෙනවා පාද දෙකයි කෝණයයි දැකපු නිසා පාකෝපා අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන් කියලා. ඔය සෑහෙන්න අන්තියේ සෑහෙන්න කතා කරපු මාතෘකාවය. හරි? අංග සම අවස්ථාවල ඔය අවස්ථාව විශේෂයි. 41 41 වෙනි කරන්ට යමු. 41 වෙනි එක හදන්න කියලා කිව්වා නේද? 41 වෙනි ගාන හදන්න කියලා අපි තා පොඩ්ඩක් කියලා සාකච්ඡා කරමු මේ. හරියට පහට නවත්තලා දාන්න ඕනේ කියලා නීතියක් නැහැ. පහට කාටවත් පන්තියෙන් පටන් ගන්න නැහැ නේ. 41 වෙනි ගාන පටන් ගන්න කවුරු?
කුඩා පොදු ගුණාකාරය නෙමෙයි. ඔව්. අනන්නේ මේගොල්ලෝ කවුරුත් හදන්නේ නැහැ ඒක නිසා මේක සාකච්ඡා කරන්න යනවා දැන් ටේබල් එක හදලා. පන්තියක් තියෙනවා. ඔයගොල්ලෝ නිතරම පන්ති නේද? මේ හරියට මේක ඉවර වෙනකොට තව එකක් දාගන්න එපා. මේක ටික වෙලා සාකච්ඡා කරන්න ඕනේ. මේ ඔය තියෙන පන්ති කාලසටහන දැන් දන්නවනේ හැමදාම පන්ති තියෙන වෙලාවල්නේ සෙනසුරාදා දෙකට පටන් ගත්තාම 4ට ඉවර වෙනකම් බලන්න එපා. හොඳේ. මම ළමාරක්කට 5 වෙනකම් පන්තිය කතා කරනවා. ඒක නිසා ඔය තියෙන පන්තියක් මේ එකපාරටම පැය දෙකෙන්ම යන්න බලාගෙන ඉන්න එපා. ඊට වඩා එක දිගට මේ පැය 5ක් ඉන්න එක හොඳ දෙයක්වත් නෙමෙයි. මේ කවද බදාදත් එහෙමයි. බදාලා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් නැත්තම් දැන් පාඩනේ දෙන්නේ. මම පටන් ගන්නවා ඊට වෙලාවදී දෙකට විතර පටන් ගන්න. ඒතකොට දෙකේ ඉඳලා 5 විතර යන කතා කරගෙන යන්න පුළුවන්. මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න. හරියටම පැය දෙකට ලෑස්ති වෙලා ඉන්න එපා කියලා තමයි ඉති කියන්න වෙන්නේ. හතලිස් එක්වෙනි ගන්න බලන්න 41 වෙනි ගානේ කොටස් ටික හදාගෙන යමු 41 තව ඔයගොල්ලෝ කුඩා පොදු ගුණාකාරයේ ගණන් ටිකක් දීලා තියෙනවා කුඩා පොදු ගුණාකාරයේ ගණන් ටික සාකච්ඡා නොකරේ හේතුව කුඩා පොදු ගුණාකාරය කියන එක 100%ක් එදා සෙනසුරාදා සාකච්ඡා වුණේ නැහැ ඒක නිසා තමයි අද ඒ ටික සාකච්ඡාවට ගත්තේ නැත්තේ එමින් ටිකක් වේගෙන් එදා හිටපු නැති අය එදා කියපු දේ එච්චර පැහැදිලි නැති අය කට්ටියත් එක්කම මේ එදා එවපු ගණන් ටිකේ හදාගන්න බැරි ටික හදාන්නේ 11 වසරට දීපු ටියුට් එක තිබුණු ගණන් ටිකක් ඔයගොල්ලන්ටත් දුන්නේ හෙට ආයිමත් තව ටිකක් ලැබෙනවා ඒ ටික ගන්න මට මේකෙන් පස්සේ පොඩ්ඩක් දාලා තියන්න හොඳේ අද කියපු ඒවා වෙනදාට වඩා පැහැදිලිද නැද්ද කොහමද මොකද්ද වෙන්න ඕන මේ අද මේ කැමරා එක්කුත් අලුතෙන් ගෙනත් දාලා ආඩම කරන්නේ මොකද වෙන්න ඕන කියලා අවසානයේදී ගුණදෝෂ විවේචනයක් කරමු. මිනිත්තු 10ක් විතර දුන්නා බලමු අද භාජනයකින් 6න් එකක් ජලය පුරවා ඇත භාජනයක් තියෙනවා එකෙන් 6න් එකක් ජලය පුරවලා තියෙන්නේ භාජනයේ ඉතිරි පරිමාවෙන් 5න් 3කට නැවත ජලය පුරවා ඉතිරි පරිමාවෙන් 5න් 3ක් අන්න වචනයක් තියෙනවා ඉතිරි පරිමාවෙන්
මුල් අවස්ථාවේ භාජනයේ හිස්ව පැවති පරිමාව මුළු භාජනයෙන් කවර භාගයක්ද? මෙන්න භාජනය. මේක 6ට බෙදලා එක කොටසක ජලය පුරවලා තිබුණා. එහෙනම් අහන්නේ මොකද? මුල් අවස්ථාවේ භාජනයේ හිස්ව පැවති කොටස කොච්චරද කියලා මෙන්න මේ ටික අහන්නේ. එහෙනම් මේ ටික සම්පූර්ණ ප්‍රමාණය නම් 6න් 6යි. ඒකෙන් අඩු කළාම 6න් 1ක්. හිස්ව තිබිලා තියෙනවා 6න් 5ක්. නිකන් හිතලා දෙන්න තියෙන උත්තරයක්. දෙවෙනි කොටස. නැවත එකතු කරන ලද පරිමාව භාජනයේ මුළු පරිමාවෙන් කවර භාගයක්ද? භාජනයේ සම්පූර්ණ පරිමාවෙන් කොච්චරද කියලා අහනවා. නැවත එකතු කරපු ප්‍රමාණය. එහෙනම් යන්න උඩ කියනවා මොකද්ද? භාජනයේ ඉතිරි පරිමාවෙන් 5න් 2කට නැවත ජලය පුරවයි. භාජනයේ ඉතිරි පරිමාවෙන් 5න් 3කට නැවත ජලය පුරවයි. භාජනයේ ඉතිරි පරිමාවෙන් 5න් 3ක්. භාජනයේ ඉතිරි පරිමාවෙන් 5න් 3ක් කියනකොට ඉතිරි පරිමාව මෙන්න ඉතිරි පරිමාව 6න් 5යි. 6න් 5න් කොච්චරක්ද? 5න් 3ක්. 6න් 5න් 5න් 3ක්. එහෙමනම් අපි දන්නවා කලනයන්නේ කියන්නේ ගුණ කිරීම 5න් 3. 5ට 5 කැපුණා. 3ට 1යි 6ට 2යි. උත්තරේ එනවා මුළු පරිමාවෙන් 2න් එකක් කියලා. මුළු පරිමාවෙන් 2න් එකකට තමයි ජලය පුරන්නේ. එතනම් පුතේ මෙතන වචනය සෑහෙන්න අද හොඳයි. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ සෑහෙන්න සතුටුයි. සෑහෙන්න වියදම්. මේ කමන්නේ කොහොම හරි කමන්නේ ඕගොල්ලොන්ට පාඩම ගියා නම් ඒ හරි ඒ ඇති වැඩේ කොහොම වුණත් කමන්නේ කියන ටික අහුරනම් එහෙමයි. වැඩේ සාර්ථක වීම තමයි ප්‍රධාන කාරණය. 6න් 5 ගුණ කළා 5න් 2න් කැපිලා ගියා 2න් එකක් වුණා. ඊට පස්සේ කියනවා මොකද්ද? දෙවෙනි පිරවුමෙන් පසු භාජනයේ ජල පරිමාව මුළු භාජනයෙන් කොච්චරද කියලා අහනවා. මේකට අර අලුතෙන් දැම්මන් පස්සේදී ආයි 2න් එකක් පිරුණානේ. කලින් තිබුණු ටිකයි දැන් තිබුණු ටිකයි ඔක්කොම එකතු කරන්න කියලායි මේ කියන්නේ. එහෙනම් කලින් තිබුණා 6න් එකක ප්‍රමාණයක්. ඒකට එකතු කරනවා 2න් එකක ප්‍රමාණයක්. මේ පොදු හරය 6යි. 6ට 6 1යි, 1 වරක් 1 1යි, 6ට 2 3යි, 3 වරක් 1 3යි. උත්තරේ එනවා 6න් 4ක් කියලා. හැබැයි ප්‍රශ්නයක් මේක දීලා තිබුණොත් උත්තරේට ලකුණක් කපනවා. 6න් 4 නෙමෙයි. ඕක සරල වෙන්න ඕන 3න් 2ක් විදියට. උඩයි යටයි දෙකම 2න් බෙදන්න පුළුවන්. එතකොට 3න් 2ක් බවට පත් වෙනවා. තුනෙන් දෙකක් බවට පත් වුණා. සරල වෙන්න ඕන. දැන් මෙතනින් නවත්තලා තිබුණා හදිස්සියෙන් ලකුණක් කපනවා. ඊළඟ එක. දැන් භාජනයේ ඇති ජල පරිමාව ලීටර් 40ක්ලු. දැන් තියෙන පරිමාව ලීටර් 40ක්ලු. එහෙනම් ලීටර් කියලා කියන්නේ මේකේ තියෙන ජලයේ ප්‍රමාණය ප්‍රමාණාත්මක එක සංඛ්‍යාත්මකව දීලා තියෙනගේ. මේ තියෙන්නේ භාගයක් විදියට දීලා තියෙනගේ. එහෙමනම් භාගයක් විදියට නම් තියෙනවා 3න් 2ක්. 3න් 2ක් කියලා කියන්නේ ලීටර් 40ක්. 3න් 2ක් කියන්නේ ලීටර් 40ක් නම් 3න් 1ක් කියලා කියන්නේ ලීටර් 20ක්. අහන්නේ මොකද්ද? භාජනයේ ධාරිතාවය කියලා කියන්නේ සම්පූර්ණ භාජනයට අල්ලන ද්‍රව ප්‍රමාණය. නේ? එහෙනම් 3න් 1ක් නේ 20ක් කියලා කියන්නේ. සම්පූර්ණ භාජනය කියන්නේ 3න් 3ක්. එහෙනම් අපිට කියන්න පුළුවන් මුළු පරිමාව නැත්තම් ධාරිතාව ලීටර් 20 ඒ කියන්නේ ලීටර් 60. මුළු පරිමාව වෙනවා ලීටර් 60ක් කියලා. ලීටර් 60ක්. බලන්න එතකොට මේ ගණනේ මෙන්න මෙතන දෙවෙනි කොටස වැරදුනා නම් ගොඩාක් ඒවා වැරදිලා යනවා. හරිද? ඒක ගැන ඒක නිසා අවධානයෙන් ගන්න හදාගෙන යන්න. කියන්න තියෙන්නේ ඉතිරියෙන් කොච්චරක්ද කියන එක තමයි මේ කියන්නේ. 10 වසරේ ගණනක් පාසා හැමතිස්සෙම ඉතිරියෙන් කියන එක තමයි කතා කරන්නේ. එහෙමනම් ඉතිරියෙන් කියවම් පදි ඉතිරියත් එක්ක අදාළ කොටස ගුණ වෙන්නට ඕන. ගුණ කරලා තමයි උත්තරේ ගන්න. හරිද? ඒක ගැන අවධානයෙන් එන්න. ඊට පස්සේ තුන්වෙනි කොටසට යනකොට අහන්නේ අලුතෙන් දාපු ටිකයි තිබුණු ටිකයි ඔක්කොම ටික එතකොට කොච්චරද කියලා. ඒ කියන්නේ භාග දෙක එකතු කරන්න ඕන. භාග දෙක එකතු කරන්න හරය සමාන කර ගන්න ඕන. හරය සමාන වෙනකොට මේ දෙකේ පොදු හරය පොඩි ගුණාකාරයේ විදිහට හදලා ගන්නවා නම් එහෙමයි. නැත්නම් මෙන්න 6යි 2යි තියෙන්නේ. එක 6ක් කරන්න පුළුවන් මේකේ උඩ යට 3ෙන් ගුණ කළා. 3ෙන් ගුණ කළා වෙන්නේ 6න් 3, 6න් 1යි 6න් 3 එකතු වුණාම 6න් 4යි. සමහර මෙතනින් නවත්තන බව මම දන්නවා.
මොකද මගේ ළඟ හිටපු ගෝලයෝනේ මේ ඉන්නේ. හරිද? මේක සරල කරන්න. මේක සරල කළාම උඩයි යටයි දෙකම බෙදනවා 3න් 2යි. අර එහෙම ගියාම පස්සේ මතක් වුණේ මෙතන මේ අලුතෙන් 10 11 පන්ති වලට තමයි 7-8 දෙනෙක් කතා කරලා මේ පන්තියෙන් නැති අය සම්බන්ධ වුණා. හරි? ඒ වගේ පන්තියෙන් නැති දැනට ඒ කියන්නේ කටුවණ්ඩාරි මිද්දිනේ හරි පන්තියට එන්නේ නැති අය කවුරු හරි ඉන්නවා නම් සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් කෝල් එකක් දීලා සම්බන්ධ වෙන්න කියලා කියන්න. කටුවණ අය තමයි ගොඩක් වෙලාට කතා කළේ. මේ ඒ වගේ සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නම් මම නිකන් නම් දාලා තිබුණාට මම මේ ඇඩ් කිරීමක් කරන්නේ නැහැ. ඔගේ කතා කරලා කිව්වොත් විතරයි දාන්නේ. නැත්නම් ඔක මට හැමතිස්සෙම දාන මැසේජ් එකක් පාසා බලන්න ඕන. කවුරු හරි කතා කරලා කියලා කතා කළොත් විතරක් මේ අලුතෙන් දාලා තියෙනවා. ඒ කතා කළේ අපි 41 වෙනි ගණන. පිළිතුරු දී ඔක්කොම ටික නිවැරදි නම් විභාග ගන්න නම් ලකුණු 10ක් ගණනක් 10න් 10ක් විදියට ලකුණු ගන්නට පුළුවන්. හරි. ඔතනින් පස්සේ යන්න පොතේ කවුරුත් 8 වෙනි පිටුවට 8 වෙනි පිටුව 47 වෙනි ගණන 47 වෙනි ගණන හදන්න පටන් ගන්න. 47 වෙනි ගණන හදන්න. හතලිස් හත්වෙනි ගණන 47 වෙනි ගණනට යන්න. විදුලිය විසන්ධි වීමක් සිද්ධ වුණා. කට්ටිය තාම